අයිබෝන් සාහිත්‍ය විවිධාකාරයේ යුගවලට බෙදා වෙන් කර තමයි අපි අධ්‍යයන කටයුතු පහසු කරගන්නේ. සාහිත්‍ය කලාව ජීවිතයට හුරු කරගත්ත මිනිස්සු ඒ යුග මතක එක්ක පොරබදමින් ඒවායින් තමන්ගේ ජීවිතවලට ලබා ගන්නා වූ ආලෝලනය නිර්මාණ බවට පත් කරනවා. මේ සාහිත්‍ය යුග අධ්‍යයනය කරන්නට අපි ලිවිසැරි ප්‍රේමේදී ඔබත් එක්ක එකතු වුණා පසුගිය වැඩසටහනකදී ඔබට මතක ඇති. අපි වසර 1400ක් විතර ලංකාවේ දීප්තිමත්ව බැබළුණු රාජධානිය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනා ආරම්භයක් විදියට. ඇත්තටම පරසතුරු උවදුරු මැද නොයෙක් දුක් ගැහැට විඳිමින් අපේ මුතුන් මිත්තෝ තමන්ගේ සිතුම් පැතුම් සුලලිත පද්‍යයෙන් සහ රමණීය ගද්‍යයෙන් ලියා තැබුවා. ඒ ලියා තැබූ අතීත සාහිත්‍යයෙන් වර්තමානයට ඇවිද එන්නට අදත් අපි බලාපොරොත්තු වෙනවා ලිවිසැරි ප්‍රේමේදී. පුරාණ සිංහල සාහිත්‍යයේ ආරම්භයේ සිට කාව්‍ය ග්‍රන්ථ, ඒ වගේම විවිධ ගද්‍ය සලකුණු, ඒ වගේම ලෙන්ලිපි ආදී වූ දේවල් එක්ක අපි හොයාගෙන බලාගෙන යනකොට මේ පැරණි ග්‍රන්ථ අපේ ජීවිතවලට එක් කරන එළිය කොයිතරම්ද කියලා හොයා බලන්නට අපට පුළුවන්කම තිබෙනවා. සිංහල සාහිත්‍ය වංශයේ අනුරාධපුර යුගයට එබිකම් කරන්නට අපි ඔබට අද ආරාධනා කරනවා. අනුරාධපුර සාහිත්‍යයේ පළමුවෙනි අදියරේ කතා බහ අපි සිද්ධ කළා. ඒ වගේම අද දෙවනි කොටස විදියට නතර වුණු තැන සිට ඉදිරියට ගමන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතිහාසය සහ සාහිත්‍ය පිළිබඳව තාම විශිෂ්ට පර්යේෂණයක යෙදෙන, ඒ වගේම ඒවායේ මූලයන් හොයාගෙන ගිහිල්ලා ඒවායේ වට ප්‍රමාණය හොයමින්, ඒ වගේම එතනනුත් එහාට කැණීම් කරන සාහිත්‍යවේදියෙක් සුජිත් අක්කරවත්ත මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අපි අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට මුල් වටේදී වීදි අනුවීදි එක්ක මල්වියන් තුරුවියන් මැද බැබළුණු අනුරාධපුර රාජධානිය පිළිබඳව ඔබතුමා ඉතාම ලස්සනට විස්තර කරා. ඉතින් මම කැමති මුල් තැන්වලින්ම ආයත් සිහිපත් කිරීමක් කරලා අපේ මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න. මේ අනුරාධපුරයේ ඔය ලෙන් ලිපි, සෙල් ලිපි ආදීන් කියවෙන අනුරාධපුරය සහ ඒ ආශ්‍රිත කියවීම් වලින් අපි ප්‍රවේශ කතනයක් හොයාගමු අද සාකච්ඡාවට. අපි ඔක්කොම අනුරාධපුරේ සාහිත්‍ය හොයාගෙන යද්දී අපිට දැනුණ එක සුඛිතයි මුදිතයි. ලෝකෙ එහෙම තිබුණ එකම අගනගර. ඒක තමයි ඒකට ලෝකෙ කිසිම අගනගරයකට පවතින්න බැරි වුණා ධනෙන් දැනුමෙන් නිවනින් ආඩ්‍ය වෙලා. ලෝකෙ එහෙම එක අගනගරයයි තිබුණේ. ඒක අනුරාධපුරය හරප්පා වගේ නොවින්නේ. හරප්පාත් කෞතුක තමයි. හැබැයි තවමත් ජීවමාන නැහැ. හොයන්නෝ නයිල් නිම්න මොසපෙතේනියානු සියලු ශිෂ්ටාචාර කෞතුකයි. විශිෂ්ටයි. ග්‍රීක ඇතැන්ස් විශිෂ්ටයි. හැබැයි අනුරාධපුරේ තරම් සුවිශිෂ්ට නැහැ. ඇයි මම එහෙම කියන්නේ? එක දිගට ඍජු අගනගරයක් ධනෙන් දැනුමෙන් නිවනින්. නිවන කියන්නේ බුදු නිවන විතරක් නෙවෙයි, මොනෝහරි ආධ්‍යාත්මික සුඛ විහරණයක් තිබුණා. එතනින් තමයි කලාව ගෝත්‍රවාදයෙන් මිදිලා බහුමානීය මනුෂ්‍ය මහා කාරුණික ආකල්ප වලට ආපු ශිෂ්ටාචාරයක් අනුරාධපුරේ පවත්තන් ආව. ඒක ඉතින් හැමතැනම උද්‍රාගත වුණා. අපි අනුවේදියකින් දැකලා අපි දැන් කතා කරාගේ මල්ලුයන්, විල්ලුයන්, තුරුයන්, ලලිතෝයන්, ශෛලෝයන්, මණ්ඩප, වීදි, ප්‍රාසාද පමණක් නොව පොත්ගුල්, නම මහල් පොත්ගුලක් අනුරාධපුරේ තිබුණා. ලෝවා මහපාය කියන්නේ ඒක ලෝවේ තිබුණු මහා පායේ මහ දැනුම තිබුණා. තුරුයන්, මල්වියන් මැදින් නම මහල් පුස්තකාලයක් තිබුණා. අදත් ලක්සිරිදිව එහෙම එකක් නැහැ. එහෙම එකක් පවත්වාගෙන ගිය අවුරුදු 1000. ගොඩක් ඔය ඇලෙක්සැන්ඩර් සරසවිය ගැන කතා කරන පුස්තකාලය ගැන කතා ඒක විශිෂ්ටයි. හැබැයි ඒක ගිනිබත් වුණා. ඒ වගේම ලෝවා මහපායත් ගිනිබත් වුණා. ඒ අමුතු සංසන්දනාත්මක දේවල්. ඉතින් මෙහෙම ශිෂ්ටාචාරයක්කින් තමයි මේ සාහිත්‍ය අපි කතා කළ යුත්තේ. ඇත්තටම ඒකේ සාහිත්‍ය නොමෙරි තිබුණා. රාජධානිය මාරු වෙනකම්ම සාහිත්‍ය නොමෙරි තිබුණා.
අනුරාධපුරයෙන් දැල්ලා ගත්ත එලිවැටවල් තමයි අපි අද දක්වා දැල්ලන් එන්නේ. ඉතින් මේක මම කියන්නේ සුකීත මුදිත තැන තිබුණු නිපන් සාහිත්‍යයක් ඒක. අතරම ඔබතුමා නිතරම ලස්සන තැනක ආරම්භයේ ලකුණු තබනවා. ආරම්භයේ සංඥාවක් තියෙනවා. ඒ තමයි මේ අනෙත් ලෝකයේ තියෙන සෙසු කතා බහට ලක්වන වර්ධනීය යුග මතක වලට වැඩිය විතැන් කරගනිමින් අනුරාධපුරය වෙනමම ආකාරයක ස්ථානගත කරනවා. ඒ තමයි ධනය, දැනුම සහ නිවන. මේ තුන් කොටසම පරිපූර්ණ වෙච්ච වෙනත් යුග මතකයක් හොයාගන්න බැහැ කියලා ඔබ කියනවා. බැහැ වජිර මොකද ධන නුවණ දුන්නා ජේතවනාරාමේ. ඒකට බෞද්ධ නිකායාත්‍ර දර්ශනයක් අපිට තිබුණ ලංකාවේ ධනවාදයට. මේ ධනවාදියෝ ලංකාවේ අද ඒක දන්නේ නැහැ. ඊළඟට ලංකාවේ තිබුණ දැනුම මත අබේගිරියන් කියලා නිකාය දැනුමයි තර්කයේ කෙලවරින්ම නිවනට යන්න පුළුවන්. ඕනෑම තර්කයකින් ඒක අබේගිරි පීඨය. ඉතින් වෙනම දැනුම් පද්ධතියක් සාහිත්‍යය. මහාවිහාරේ නේ ශුද්ධ නිවන. ඒක තමයි සම්පූර්ණ කිරෙන් හංසයක් දියෙන් වෙන් කරනවා වගේම අර හංස සංදේශ කෝට්ටිය කියන උදාහරණ තුනක්. එහෙම ශාස්ත්‍ර පීඨ තුනකින් ඒ ශාස්ත්‍ර පීඨ තුනම මමත්වයේ දුරු කරන්නා වූ නිවනට ගැට ගහපු දැකීමකින් සාර වෙච්ච සාහිත්‍ය ගුරුකුලයක් ලෝක ඉතිහාසයේ ගගනතලයේ කොහෙවත් ඒ වගේ එකක් නෑ. මම කියන්නේ ඒකයි. මේකට වැඩිය වෙනේම විශේෂයි උතුෂ්ඨය කියලා ඕන කෙනෙකුට කියන්න බෑ. මේවත් පිළිගන්න මේක අනන්‍ය එකක්. ඒ අනන්‍ය එක අපි හොයා ගන්න ඕන. ඒක තමයි මම කියන්නේ. ඔය ඇත්තටම දැන් එහෙම සාහිත්‍යයක් බිහි වෙන්නේ නෑනේ ආකාශමිකව. එහෙම සාහිත්‍යයක් දැන් අපිට කෙනෙක්ට කියන්න පුළුවන් මේ ඇයි මේ සාහිත්‍ය අනිත් යුගවල දැන් යුග මතක 8කට අපි බෙදා වෙන් කරලා ගන්නකොට ලංකාවේ රාජධානි සංක්‍රමණය වීම අනුව සාහිත්‍ය විදියට අපි යුග මතකවලට බෙදා වෙන් කරගන්නවා. එතකොට ඇයි අනිත් යුගවල නැති එලියක් අනුරාධපුරයේ තිබුණේ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. සාහිත්‍යමය වශයෙන් නෙවෙයි මම කතා කරන්නේ අනුරාධපුර යුගය ඇයි මෙච්චර බැබළුනේ? එහෙම පරිසරයක් කොහොමද අනුරාධපුරයට ලැබුණේ? ඔය ඒක ඉතින් ලංකාවේ අනුරාධපුර පටන් ගන්නේ සාහිත්‍ය දරයෝනේ. මේක අපේ අවාසනාව තමයි අපේ සීල විද්‍යාර්ථ සභාවලින් එළියට ගිහපු ශාස්ත්‍රීය මූල නිමිත්ත. ඒක වෙන්නේ මොකද අපි ඉතිහාසය ආරක්ෂා කරන රාජ්‍ය ලව්වනේ. රාජ්‍ය කියන ටික තමයි විෂයමාලාවට ඇතුල් කරන්න ඕනේ. ඉතින් ඒක පරයා සමහර විෂයමාලා ඇතුල් කරගන්න අපිට පෞරුෂය අඩු වුණාම අපිට මේවා මතුවෙන්නේ ඇත්ත වශයෙන්ම අනුරාධපුරය ආරම්භ කරන මූලික යුග පුරුෂයෝ අපි හොයාගෙන යන්න ඕනේ. අනුරාධපුරය කියන්නේ මම මේ කියන්නේ විජය රජතුමා පාත්තිල නව රාජධානි යුගයක් පටන් ගත්ත අනුරාධපුරය කියලා හොයන්නේ. ඊට පෙර මහාවංශයත් අපිට තොරු විත්තුසහිත ගෙනවා. මීට පෙර බුදු පසේ බුදු යුග ගණන් වල මේසේ තිබුණු නුවරකි මේක. දැන් ඒක පුරාවිද්‍යාත්මක ශිරාන්දරණේගල මහත්තයා තල්ගත්වත් ඉඩමෙන් ගිහිල්ලා හාරපු කැණීමෙන් ඔප්පු වුණා. උදේනේ නගරය හැරුණාම බුදුන් උපදින්න පෙර ආයි නගරයක් තිබදින්න අනුරාධපුරේ විතර. ඒක මේ හීන කතාවක් නෙවෙයි. අර මණ්ඩදීප ඕඩදීප කියලා අපේ වංශ කතා සාහිත්‍යයේ තියෙන තොතු ඉත්‍ය පුරාවිද්‍යාත්මක සනාතයි. ඒ ගැන විවාදයක් නැහැ. එතකොට අපිට පේනවා අනුරාධපුරය හැබැයි යුග ගණනාවක් විසින් යම් සබහාදහම් හේතුවක් නිසා අත්හැරිලා පස්දූවිලි තත්වලින් වැහිලා තිබිලා තමයි නැවත විජය කුමාරයා ඇවිල්ලා මේකට උත්හාන වීර සම්පත්තිය ලෞකික සුජීව ජීවිතයක් දෙන්න දුන්න මේ උත්තර භාරතීය සංස්කෘතික මිනිසා. ඔහු වෙනස් සංස්කෘතික මිනිස්සෙ වෙනස් කැරල්ලක් ගහලා වෙන්නේ. ඔහු දකින මතය වෙනුවෙන් සිංහබාහු රජුරුවන්ගේ තාත්තගේ රාජධානිය එපා කියලා පිටුවහල් වෙන ජීවිතේ තීරණ ගත්ත කැරලිකාරී අරමෝසවාදී. ඒක වෙන චරිතයක්. ඉතින් ඔහු විසින් ගෙනාපු මූල ලෞකික භාෂා ධාතුවක් අනුරාධපුරයට මුල් වෙනවා. මෙහි දීපවාසීන් කතා කර භාෂාව කෙසේ වෙතත් ඒ තිබුණු බව සත්‍යයි. ඒක නිවාදයක් නැහැ. එහෙම සාහිත්‍යකුත් තිබුණා. ඒතකොට ඒක තමයි සිරසවස්තුපුරයේදී කුවේණිට විජයට සම්මුඛ වෙන්නේ. සිරසවස්තුපුරයෙන් ඇදෙන නාදමාලාව ගැන විජය කුමාරයා අහනවනේ. මේ රාග සිරියහනේ සිටින ගමන් අහනවා.
ඉතින් රන්සල් විහාරේ රාගරාත්‍රයේ ඉන්න ගමන් මේ දෙන්නාට සම්මුඛ වෙන මේ නාද රිද්ම ඡන්ද සියල්ල මූල සාහිත්‍ය ඉතිහාස වලින් වංශ කතා වලින් කුලවිත් වලින් පෙරලා ගත්තම වජිර මේක අපිට දැනුත් අල්ල ගන්න පුළුවන්. ඒකයි ඔබ අහන්නේ කොහොමද ආඩ්‍යකම මේ සමාජ දේශපාලන ප්‍රබෝධාස්වාදය පිටිපස්සේ හිටපු චරිත හිටියා. ඉතින් මේ මූල සාහිත්‍යදරයා කවුද? සිංහ වංශයේ මූල සාහිත්‍යදරයා ලංකාවට එනවා විජයත් එක්ක. ඔහු ගැන කවුරුත් කතා කරලා නැහැ. ඊළඟ පසු යුගයේ පුනරාගමනයේ සිංහයෝ හා හෙළුව අතර තියෙන විභේදන ඒක සාහිත්‍ය විභේදනොත්. ඔය විරිත කවි අපි පිළිගන්නේ. අපේ හෙළබසීම මූලය තමයි මූලය කියලා වාදේ එදත් ආවා. මේක තමයි යක්කුහා සිංහය අතර වෙන දවනාත්ම ගැටුම. මේක දේශපාලන විතරක් නෙමෙයි වජිර සමංගලේ ඉඳන් දෘඪ සමන් කැරල්ලක් විදිහට ලියුවා. අද සමන්ගලට ගිහිල්ලා මේ දෘඪ සමන්ගේ දෘඪ බාහිෂ කැරල්ල බලන්න පුළුවන් ඕන කෙනෙකුට. එතකොට මේක විජයත් එක්ක ආපු අය මේකට ಭಾರತ මූල සංස්කෘතික ධාතු පියවි මේ සියල්ලත් එක්ක ආපු අපි මේ උත්තර ಭಾರತ ආර්ය මූලයයි කැලලක් මේ දැන් හදාරන්නේ භාෂාවේ. ඒ ප්‍රകൃතිය ගැන සංවාදය අද මැදින් තමයි මේක වෙන එක සමහන් කළා. සියලු බහුමතයන් සියලු ජන වර්ග සිතුම් පැතුම් ආලයන් නීලයන් තමයි සියලු සාහිත්‍යයෙන් විෂද වෙන්නේ. අපේ උත්තර මානව ප්‍රභාවනේ මේ සාහිත්‍යය කියන්නේ විඳින්නා වූ තියෙන ජීවිතයේ උපරිම සතුටේ කෙනෙකුට කියන්න පුළුවන් මනෝරාජික සිහිනයක් අපේ ඇතුළ හැම විටම තියෙනවා. අපේ රට තියෙන්න ඕන හැටි, අපේ ජීවිතය, අපේ ආදරය, අපේ ලෞකික ජීවිතය මේ පිළිබඳ මිනිස්සු අනස්කාන්තව කල්පනා කරන සියලු සිතුවිලි වලට ඉන්න පුළුවන් විදිහට පණ්ඩුකාභය මේක එක්සේසත් කළා. එක්සේසත් කළේ සාහිත්‍යයේ පිටිපස්සේ හිටියේ පණ්ඩුල කියන සාහිත්‍යදරයා. ඔහු ගැන කතා බහක් නෑ අපි. මොකද්ද මේ පණ්ඩුලගේ සරසවියේ නැත්නම් අපි අද රක්ක පබ්බත නැත්නම් රිටිගල කියලා කියන මේ රිටිගල ආරාම පබ්බත සරසවි සංකේන අද දුෂ්මාන දෑහින් තින එකක්. ඉතින් මේ සාහිත්‍යය ගැන බලනොනේ මේවෙන් දුන්නු මූල ශක්තියින් තමයි අනුරාධපුරට මේ බලපාන්නේ. ඊළඟට පණ්ඩුකාභය කුමාරයාට මුල් වෙන බුදුහාමුදුරන්ගේ වංශයේ ඒ කියන්නේ අපේ තථාගතයන්න් වහන්සේ බිහි කරපු ශාක්‍ය වංශයේ අවසාන සාහිත්‍ය තාරකාව තමයි අනුර ශාක්‍ය සිංහ. ඒ කියන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ තාත්තා සුද්ධෝදන ශාක්‍ය සිංහ, සුද්ධෝදන ශාක්‍ය සිංහගේ බාලමල්ලි අමතෝදන ශාක්‍ය සිංහ කියන ආනන්දහන්ගේ තාත්තා. ඒ අමතෝදන ශාක්‍ය සිංහගේ හිටපු අන්තිම පුතා තමයි පණ්ඩු ශාක්‍ය සිංහ. පණ්ඩු ශාක්‍ය සුභාගේ ලොකු පුතා අනුර ශාක්‍ය සිංහ සාහිත්‍ය මුනිවරයෙක්. ඒ කියන්නේ ග්‍රීකයේ ප්ලේටෝ වල ශාස්ත්‍ර ශික්ෂණයේ හදාරන ඒ කාලේ ඇරිස්ටෝටල් බිහි වෙන්න පෙර මම මේ ලෝකේ කියන්නේ මගධේ ගාන්ධාරය රෝමයේ අනුරාධපුරය හරහා සාහිත්‍ය චක්‍රයක් කැරගෙන වෙලඳාමත් එක්ක මේ අපේ රටේ රාජ්‍ය කොහෙද තිබුණේ කියලා දන්නේ නැති අය හිතන් ඉන්නේ රෝමේ නැව් වැව්වා තමයි ක්‍රිස්තුපූර්ව උනේ. චීනට යනකන් නැව නවත්තන්න උනේ ලක් භූමියේ. ඒ ලක් භූමියේ නැව නවත්තන වෙලාව අපිට විවාද කරන්න සාහිත්‍යයක් තිබුණා. රිටිගල සරසවිය මේව ගැන වාද කරනවා. බලන්න මහාවංශී චන්ද්‍ර කුමාරයයි පණ්ඩුකාභය කුමාරයයි ජන සම්මතය ගැන කරන සංවාදය. මිනිසුන්ගේ බලය රාජ්‍ය කෙනෙකුට තනියෙන් පරිහරණය කරන්න පුළුවන්ද කියලා සංවාදයක් ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ මේ රිටිගල සරසවිය වෙලා තියෙනවා. ඒක අපිට මේවෙන් පේනවා මේ ප්ලේටෝ වල ඇරිස්ටෝටල්ලා එන්නත් අතර මැදි යුගයේ එක මේ වෙළඳාමත් එක්කම නැව් ගමනාගමනයට අපිව මගහැරලා යන්න බෑ. මගහැරලා යන්න බැරි මේ දූපත හින්දා විතර නෙවෙයි තව දූපත් තිබුණා. මේක සිවිල්. මේක ඇහ උයන්න දන්නවා, කන්න දන්නවා, අඳින්න දන්නවා, සාහිත්‍ය දන්නවා, දර්ශනය දන්නවා. මේගොල්ලන්ට අපි අහපු නැති වෙනස් මතයක් තියෙනවා කියන එක දැනුණු හින්දා මේ වෙළඳතොට හැදිලා මේකත් එක්ක කැරකෙන ආඩ්‍යකම තමයි බොහෝ අය නුවරවල් බැන්දේ තැන්නේ වෙරළ බඩ අපි රට මැද නුවරක් බැඳලා කොළඹ වරාය ආපු එක්කෙනාට අනුරාධපුරේ හරහා හබරණින් ත්‍රිකුණාන මල වරායෙන් චීනට යන්න පාර හැදුවා. මේ සුජීවත් ප්‍රඥාවන්ත සාහිත්‍යවේදීෝ තුන්දෙනා විසින් ලංකා රාජ්‍ය අනුරාධපුරය මත ලෝක ශිෂ්ටාචාරයට ගැට ගැහුවා. ඒ තමයි විජයගේ සාහිත්‍යදරයා. ගෙතුම් විකුම්සි. ඊළඟ කෙනා තමයි අපි කතා කරන්නේ පණ්ඩුලාචාර්ය. අනිත් කෙනා තමයි අනුර ශාක්‍ය සිංහ. මම මේ කිව්වා අනුර ශාක්‍ය සිංහ. මේ තුන්දෙනා විසින් තමයි මුල් බන්ධනය කරන මේ නූතන අනුරාධපුරයට මම මේ කියන්නේ.
ඉතින් එතනින් විශාල එකක් ඇතුළේ ඒතර සාහිත්‍යය තිබුණොත් තමයි මේ ජීවමානය දකින්න කියලා ඒගොල්ලන් දැනගත්තා. අපේ භූ වාසනාවටද මන් දන්නේ ඒ වෙලාවේ රාජදේශපාලනේ නිරුතුණු විජය කුමාරයා විජය රජුරුත් අනිත් වෙලාවේ පණ්ඩුකාභය රජුරුවොත් දැනගත්තා රාජ්‍ය සැලසුම් කරන්න ඕන සාහිත්‍ය දර්ශනයක් සහිතවයි කියලා. අද පාලකයන්ට නැතුව ලෝකේ පුරා මේ ගැටුම ඇතිලා තින්නේ මේකයි. ඇත්තටම දැන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ලියන සිංහලීස් මට මතක විදිහට ඉංග්‍රීසි භාෂෙන් එතුමන් ලියන කෘතියක් තිබෙනවා. මගේ මතකය නිවැරදි නම් එතුමන් එහි සඳහන් කරනවා මේ දැන් මේ ඔබතුමන් කියපු අර වෙළඳ අවශ්‍යතාවයන් සඳහා ලෝකේ ගමන් කරපු මිනිස්සු රත්නදීපයට එනවා මේ මැණික් අරගෙන වෙළඳාම් කරන්න. හැබැයි වෙළෙන්දු කවදාවත් තමන් ගත්ත තැනකින් තවත් තැනකට ඇත්තක් කියන්නේ නැහැ. එතකොට මැව්වා යක්කෝ ඉන්නේ මේ දීපේ කියලා. දැන් මෙහෙම මේ ආදී වූ ජනප්‍රවාද කතා නිර්මාණය කරනවා. එතකොට මට පේනවා මේ අනුරාධපුර යුගයේ ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කියලා එතන මේ පොතක් තියෙනවා. චන්දන රුවන් කුමාර මහත්මයා රචනා කරපු මේ විජය රජුරුවන්ගෙන් පටන් ගත්තයින් පස්සේ මේ කාලානුක්‍රමික රාජනාමාවලිය ඇතුලේ කොහොමද මේ රසවත් මිනිස්සු නිර්මාණය වුණේ කියලා මේ කෘති ඉතාම ලස්සනට සඳහන් කරනවා මූලාශ්‍ර සහිතව. එතකොට එහෙම බැලුවයින් පස්සේ අනුරාධපුරය කියලා කියන්නේ ඉතාම සෞන්දර්යයෙන් පිරුණු අගනගරයක්. එතකොට රජවරු කොහොමද මේකට දායකත්වය ලබා දුන්නේ? මම හිතන්නේ එතන තමයි. මේක තමයි දැන් මේ තිදෙනා විසින් ඇති කරපු සාහිත්‍ය දර්ශනයේ සුපෝසිත පෙරසිරිත අපේ ව්‍යවස්ථාව. මේ දැන් එංගලන්තයේ දෙනවා වගේ ලියපු නැති එකක් අපිට තිබුණේ. ඒකට අපි කිව්වේ පෙරසිරිත. එංගලන්තේ පිරිසිත තියලා අපේ පෙරසිරිත අපි නැති කරගත්තා. දැන් එංගලන්තේ ව්‍යවස්ථාව අලිකිතයිනේ. ලියන්නේ නැහැ තාමත්. එංගලන්තේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැනේ. දැන් අපි ළඟත් ඒක තමයි දැන් අපේ එක අපි එංගලන්ත කියලා ඔය ලියගෙන එංගලන්ත දැන් නිදහසේ තියෙන එක මම කියන්නේ අතුරු ලෝකේ වෙන 아무තු දේවල්. ඉතින් කොහොම හරි අපේ පෙරසිරිත නිර්මාණය වුණු ක්‍රමය අනුව සාහිත්‍ය රසවින්දනාත්මක ගුරුකුල විදග්ග සමීප ගුරුකුලත් එක්ක බැඳුණු කිසිම කෙනෙකුට ලංකාව උටුන්නට එන්න බැරි විදියට තමයි මේගොල්ලන් මේ උටුන්න නිර්මාණය කරේ. මේ තුන් දෙනානේ මේක නිර්මාණය කරේ. මණ්ඩුලාචාර්යයන් දිරිඳුයි, ගිතුම් ආචාර්යයන් දිරිඳුයි, අනුරශාකසිංහ කියන පඬිවර මුනිවර මහා සාහිත්‍ය විදග්ගයෝ තිදෙනා විසින් නිර්මාණය කරපු රාජ්‍යයක්. ඉතින් ඒක අවුරුදු 1400ක් ගියා. ඒ 1400 වගේ අප්සෙට් නරක අවගුණ සහිත අය ආව තමයි. හැබැයි මුල් ලකුණ බිඳ වැටෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පේනවා ලේඛකෝ 17 දෙනෙක් අනුරාධපුරේ රාජ්‍ය විචාරුවා. එසේ මෙසේ ලේඛකයෝ නේ ලේඛකයෝ 3 දෙනෙක් ලෝක ඉතිහාසෙට අනග්ගි භවනීය කෘති 3ක් රචනා කරපු 3 දෙනෙක්. අනුරාධපුරේ. ගහකොළෙන් උපන්න වෙදෙක් රජ වුණා. ඔහු ලෝකේ අමරණීය වෙද පොත් 4න් එකක් ලිව්වා. බුද්ධදාස. ඒක සාහිත්‍ය කෘතියක් විතර අපේ විශ්වවිද්‍යාල අධ්‍යයනය කරන්නේ නැති කෘතියක්. ඒක සාහිත්‍යමයි. වෙද සාහිත්‍යක උපත. ගහේ ලියේ කොලේ මුල්ලේ දල්ලේ ගුණ කියගෙන පදවලින් මහා සංස්කෘත පාලි කාව්‍යකින් මේ සාරාර්ථ සංග්‍රහය කියන සාහිත්‍යමය වෙද විද්‍යාත්මක ග්‍රන්ථය අපි කිස්තවර්ෂ 300 අගභාගෙ ලියන්නේ. රෝමයේ නැගිටින තනන වෙලාවේ කොන්ස්ටයින්ස් රෝමයට මහ වෙද පොතක් තිබුණේ වෙන තැන් වලින් වගේ එක සමාන්තරව යන එක. I think ඔබහමගේ මේක මෙහෙලා මේක සුඛං කියන්නේ මේ හැම දෙයක්ම අපි කියන්නේ හොඳ සුසංකලනයක් බවට පත් වුණා ලංකාවේ ඇතුලේ. මේ වංශ මුසුව සහ මේ සාහිත්‍ය තුන මොකද ගෙතුම් ආචාර්යවරයාට සහ එතනින් ගියාම පණ්ඩුලාචාර්යවරයාට අනුරශාකසිංහ මුනිවරයාට මේගොල්ලන්ට බලන්න පුළුවන් වුණා බහුමානීය ඇසකින්. වර්ගයක් චින්තනයක් ජාතියක් මුල් කරගත්ත චින්තනයක් සිංහල චින්තනයේ නැහැ. වජිර මොකද ඒක පාදනාමේ තියාගත්තේ බුදුන්ගේ ඥාන මාර්ගය. එතකොට අපේ පිටකෙන් හැක්කෙන අනේදී පිටකේ ඉන්නේ වනචරයොත් ඉන්න පිටකයෝ සල්ලාලෙත් ඉන්න පිටකයෝ හොඳ මිනිස්සුයි කියන එක හැමෝගෙම නරකයි හොඳයි සියල්ල දකින්න පුළුවන් එකක ඉන්නේ. මොකද පව්කාරොන්ට ගල් ගහන එකක් නෙවෙයිනේ එන්නේ. ඉතින් මේවත් එක්ක ආපු ඔක්කොමයි බටහිර ග්‍රීකය ඔක්කොම හරහා එන ඒවයි අප්‍රිකානු මැලේසියානු චීන සාහිත්‍ය එකට මොන ගැහෙනවා මේ පීඨ තුනේ.
අබේගිරියයි ජේතවනාරාමේ මහා විහාරයයි. හැබැයි මේ පීඨ තුනට ඉස්සෙල්ලා සෝහාර්ථ පීඨ තිබුණේ රිටිගල. නානා පාෂාණ්ඩාරාම. ඒගොල්ලන් කිව්වා රාජ්‍යයේ ආගමෙන් පිටින් සාහිත්‍ය තියෙන්න ඕන. දැන් බුදුහාමුදුරුන් වහන්සේ ආගමක් දේශනා නොකොට උනාට ඒක රාජ්‍ය ගත්තට පස්සේ ආගමක් වුණා. එතකොට නිදහස් මතවාදී චින්තකයෝ අපේ රටේ කපිල කියන කෙනෙක් පොතක් ලියලා ඊටාම විවෘත සාහිත්‍ය කරල්ලක් පටන් ගන්නවා මේ රටේ. ඒක තමයි ලංකාවේ අනුරාධපුර සාහිත්‍ය දෙවෙනි හැසිරීම. දැන් පළවෙනි එකේ අපිට අනුරාධපුරේ දකින්න තියෙන්නේ කියන්නේ බුදුන් වහන්සේ ආපු යුගයයි කියලා කියන යුගයේ ඉඳලා විජේන යුගය ඇතුලේ අපිට ජන සාහිත්‍යයේ මූලාශ්‍රගත ඉතිහාසයක් තියෙනවා. හරිද? මේ බය වෙන්න දඟලන්න හෝ කවුරුත් සැකමුස් කරගන්න එපා. අපේ රටේ රැකුනේ මහතෙර පරම්පරාව රැකගත්තු උන්වහන්සේලා ලියපු පතපොත විතරයි. ඇයි දායකයෝයි මේ ආණ්ඩුයි හාමුදුරුවෝ රැක්කේ ඒකනේ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව අතර ඉන්න ගිහියෝ ලියන පොත් ගොඩක් අපේ ඉතිහාසය රැකගෙන ඇවිල්ලා නැහැ. හතුරා පොත් විනාශ කරා නැහැ. ඉතින් මහාවංශෙත් ගිනිබත් වෙන්න ඕනනේ නේද? එල්සන්දර්ස් ලකුණත් ගිනිබත් වෙන්න ඕන. එතකොට කොමේ ලෞකික කොල්ලෝ කෙල්ලෝ ලියපු පොතපත් අපි වගේ ගිහිය ලියපු පොතපත් අමාවතුර වගේ එකක් හැරෙන්න කවියෝන්ගේ නම් රසක්දාකාව ගැන අපිට දැන් හමු වෙන්නේ නැති එක පහු දිගටම තියෙනවා. ඒක වෙන්නේ මේ ප්‍රශ්න කීපයක් නිසා අපිට ඒව වෙන්න බෑ. හැබැයි අපිට ඒක निराකරණය වෙන්නේ සීගිරි කාශ්‍යප අනුහාසාත්මක නායකයෙක් විදියට අනුරාධපුර ශිෂ්ටාචාරයේ මේ අවුල දැක්කා. දැන් මේක අවුලටපත් වෙනවා. අපි එතෙන්ට කතා කරන්න මොකද විජේගේ ඉඳලා පණ්ඩුකාභයගෙන් මෙහෙම දියුණු පහුණු වෙලා කියන්නේ පණ්ඩුකාභය වෙනකොට විජේගේ ගෙතුම් ගෙනාපු උත්තර ಭಾರತೀಯ සාහිත්‍ය මූලයක් එතනින් ගියාම පාලි බුදුබසින් පෙවුණු සාහිත්‍ය ලෞකික සිරිත අනුර ශාක්‍ය සිංහාරා ඇවිල්ලා තිබ්බා. පණ්ඩුලාචාර්ය පෙරාග් ප්‍රතික දර්ශන රෝම ග්‍රීක ලතින් මේ භාෂා මත හැදෙන ලෝක භාවිතාවත් එක්ක තානමය තස්සමක් ගන්න අපේ ක්‍රමය. මැදින් හැදුවා. මේක තමයි අනුරාධපුරේ සාර්ථක වෙන්නේ. ඒක සාර්ථක වෙන්නේ දියුණු හින්දා නෙමෙයි. ඒක අවුරුදු 1400ක් පරිසරය අර්බුදයට නොකොට පවත්වාගෙන ගියපු සාහිත්‍යමය අගනගරයක්. ඒතකොට ඒකට ආගම බවට බුද්ධ ආගම පත්ලා ඒක අවසාන නිකායාත්‍ර තුනකින් පාලන සංස්කෘතික මතවාදී ධාරා තුනක් ආගමික වශයෙන් හැදුනාම නිදහස් සාහිත්‍ය මේ යන්න ගියා. ඇත්ත වශයෙන්ම එහෙම එකක් වුණා. ඒක අපි කතා කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම නැත්තම් මේක අපිට තේරුම් ගන්න බෑ. ඒකට අපි තමයි මේ මැදයුගයේදී මේ සීගිරි කාශ්‍යප අපි පසු කොටස එක කතා කරමු. ඉතින් මෙන්න මෙහෙම ඇවිල්ලා කිස්තු වර්ෂ පළවෙනි සියවසෙන් පස්සේ අබේගිරිය බිහි වුණාට පස්සේ පණ්ඩුකාභය ආරක්ෂා කරපු විජය ආරක්ෂා කරපු අපේ ඊටම වටිනා ගුරුකුලයක් තිබුණා. ඒක තමයි නානා පාෂාණ්ඩාරාමය හා සමනාරාමය. ඒක අපිට ඕන කෙනෙකුට වෙස්සගිරිය සෙල්ලිපිය කියලා බාර ගන්න පුළුවන්. ඉස්සර සමන සෙල්ලිපිය මේක නෙවෙයි ඉස්සර සමන. ඉස්සර හාමුදුරුවෝ හිටපු තැනක් කියලා දැන් හාමුදුරුවෝ නෙවෙයි. ඔය වෙස්සගිරියට සෙල්ලිපිය දෙන නම ඒ සෙල්ලිපිය කියවන්න පුළුවන් හදත් ඉස්සර සමන රාමය. ඒක නැවත ඉස්සරහා සමන රාමය කියලා නැවත තහවුරු කරන්නේ සීගිරි කාශ්‍යප ඇවිල්ලා ආයි මේක ලියනවා. ඉතින් ඉස්සර සමන කියන්නේ මොකක්ද? ඉස්සර සමන මුල්ම සමනය හිටපු තැන. අදත් කවුරුවත් වෙස්සගිරියට ගිහිල්ලා මල් පූජා කරන්නේ නැහැ. වෙස්සගිරියේ හාමුදුරුවෝ වහන්සේලාත් එහෙම කවුරුත් නැහැ. ඉතින් එතන එහෙම තිබිච්ච තැන මෙතනින් හරහා පැතිරෙන මේකත් එක්ක ඊටම මනවින් සංකලන වෙලා ගියා නානා පාෂාණ්ඩාරාමය හා සමනාරාමේ පැවතෙනකම්. එතනින් ඇතුණු සාහිත්‍යයෙන් මේක ඊටම ලස්සනට දෙපැත්තට මුසු වෙලා මෙහෙම ගියා. හැබැයි කාලයක් ගියාම දේවල් ඇතුලේ වෙන එක තමයි අපේ මිනිස්සු කල්පනා කරා මේ දැනුම තියෙන්න ඕන සතුට වෙන්නේ නෙවෙයි නිවන් දකින්නක් තියෙන්න ඕනනේ. ඉතින් නිවන් දකින්න තියෙන්නේ අබේගිරි ජේතවනාරාම මහා විහාර දැනුම විතරයි බවට මතයක් ප්‍රචලිත වුණා. ඒක රාජදේශපාලනික අධ්‍යාපන මතනෝ ජයග්‍රහණය වුණාම නිදහස් චින්තකයන්ට සමාජ පැවැත්ම අහෝසි වුණා. සවීව කවි ලියන අයට විෂය නිර්දේශන වල පොත් ලියන්නේ නැති අය එදත් හිටියනේ. මොකද සාහිත්‍යයේදී මේකෙන් පිට අපි කවුරුත් දන්නෝනේ රාජ්‍යයෙන් පිට තමයි ඒක වර්ධනය වෙන්නේ. අධ්‍යාපනයෙන් පිට. දැන් අපි රජවරු පිළිබඳව සාකච්ඡා කරනකොට මේ පොතපතත් එක්ක සාහිත්‍යයත් එක්ක බැඳිච්ච රජවරු දැන් ගැමුණු මහ රජුරෝ
පින්පොතක් ලිව්වා කියලා කියනවා. එතකොට කිත්සිරි මෙවන් රජතුමා එළු දළදා කාව්‍ය ලිව්වා කියලා අපි අහලා තිබෙනවා. හේෂ ධාතු වංශය ලිව්වා කියලා අහලා තියෙනවා. එතකොට ධාතුසේන ඒ වගේම දෙවනි මුගලන් වගේ රජවරු සාහිත්‍යයට ඍජුවම සම්බන්ධ වෙලා තිබෙනවා. මම මේ මොහොතේදී දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නවා මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන ගුරුතුමන්ව. එතුමන් අපේ සාකච්ඡාවේ කලින් හිටියා. මොකද මේ පවතින තත්ත්වයක් එක්ක අපිට කැඳවා ගන්නට නොහැකි වුණු නිසා අපි දුරකථනයෙන් එතුමන්ට ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව උදා කරගන්නවා. අයිබෝන් මහාචාර්යතුමනි. අයිබෝන්. අයිබෝන් මහාචාර්යතුමනි. අයිබෝන්. ඔව්. දැන් ඔබතුමන් මට මතකයි කලින් සාකච්ඡාවේදීත් මේ කවි සාහිත්‍ය පිළිබඳව අනුරාධපුරේ කතා කරනකොට ක්‍රිස්තු වර්ෂ 504ට විතර අපිට ගිහිල්ලා මේ කවි සාහිත්‍යයේ මුල් ලකුණු විශේෂයෙන් 12 මහා කවියෝ පිළිබඳව එහෙම සාකච්ඡා කරන්නට අපිට මේ මගහැරුණු බව කිව්වා. ඉතින් ඒ නිසා මම කැමතියි එතෙන්ට ඔබතුමාව යොමු කරන්න. මම එක කරුණක් ගැන මේ පැහැදිලි කරන්න. ඔව්. අනුරාධපුර සාහිත්‍යයේ භාෂා සාහිත්‍ය ගැන අපි සාකච්ඡා කරනකොට අවිද්‍යමාන සාධක වලට වැටෙනෝනේ මේ 12 මහා කවිහු. ඔව්. ඒක අපේ අතින් සාකච්ඡා වුණේ නෑ. මම අද ඒක පැහැදිලි කරන්න. අනුරාධපුරයේ යුගයේ මේ පළමුවන අග්‍රබෝධි රජුරෝ අග්බෝ කියලා කියන්නේ සුදු සිංහල වචනය. අග්‍රබෝධි රජුරුවන්ගේ කාලේ කිතු වර්ෂ 569 කාලේ තමයි ඒ රජුරෝ රජ කළා තියෙන්නේ. එතකොට ඒ රජුරෝගේ කාලය තුල නැත්නම් ඒ රජුරුවන්ගේ රාජ්‍ය පාලන කරන කාලේ ලක්දිව විසෝයි කියලා සඳහන් වෙනවා. විසෝ මහා කවියන් 12 දෙනෙක් කියන්නේ. බොහෝ මූලාශ්‍රයවල මේක සඳහන් කරන්නේ නැහැ. නමුත් අපිට කීප බලක මේ 12 මහා කවියන් පිළිබඳ සඳහන් වෙනවා. එකක් තමයි නිකාය සංග්‍රහය වගේ ග්‍රන්ථයක මේ 12 මහා නිකාය සංග්‍රහය ගම්පොළ යුගයේ ලියපු කෘතියක්. නමුත් මේ පොතේ මේ 12 මහා කවියන් ගැන සඳහන් වෙනවා. ඒ නිසා බොහෝ විද්වතුන් මේ අනුරාධපුර යුගයේ දැනට ඒ කවියන් විසින් නිර්මාණය කරන ලද කාව්‍ය ග්‍රන්ථ නැතත් ওই 12 දෙනාගේ නම් සඳහන් වෙනවා. පළමුවෙන්න තමයි සග්දාමල. ඒ කවියෙකුගේ නම සග්දාමල. දෙවැන්න තමයි අසග්දාමල. තුන්වැන්න තමයි දැමි. දයන්න මියන්න දැමි. හතර බෑපිරි. බෑයන්න බියන්න රියන්න බෑවිරි අකුරු තුනයි. අනිත් නම් ටික පැහැදිලි. පහ දලබිසෝ, 6 අනුරුත් කුමර, 7 දලගොත් කුමර, 8 දලසල කුමර, 9 කිස්සිරි කුමර, 10 පුරවඩු කුමර, 11 සූර්ය බාහු, 12 අසුප්තොට ඈපා කියලා. දැන් මේ කවියන් 12 දෙනා ගැන මූලාශ්‍ර කීපයක සඳහන් වුවත් මේ කවියන් විසින් නිර්මාණය කරන ලද කෘති ගැන කිසි තැනක දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් අපි අවිද්‍යමාන සාධක අනුරාධපුර යුගයේ සාහිත්‍ය ගැන අවිද්‍යමාන සාධක සඳහා මේ 12 මහා කවියන්ගේ නම් වැදගත් වෙනවා. අපි දන්නවා මේ සිද සංග්‍රහය වගේ පොත්වලත් මේ පැරණි මියුරු සංදේශ මයූර සංදේශයක් ගැන සඳහන් වෙනවා. ඊළඟට අසග්දාමල කියලා කාව්‍යයක් ගැන සඳහන් වෙනවා. ඒ කෘති වලින් ගත්තු නිදර්ශන පාට මේ එළුසඳස් ලකුණ ඒ වගේම සිද සංග්‍රහ වගේ කෘතිවල සඳහන් වෙනවා. නමුත් මේ කවියන් විසින් කළාද වෙනත් කවියන් විසින් කළාද කියලා නම් වශයෙන් සඳහන් කරන්න බෑ. නමුත් මේ කාරණය අනුරාධපුර යුගයේ මේ අවිද්‍යමාන සාධක ගැන කතා කරන වෙලාවට වැදගත් වෙන නිසා තමයි මම ඔය 12 මහා කවියන් පිළිබඳ කරුණ කිව්වේ. අපි කලින් අපිට මේක සාකච්ඡා කරන්න බැරි වුණා. මේ අවස්ථාවේ මම හිතන්නේ ඒක හොඳ සාධකයක් හැටියට මතක තියාගන්න පුළුවන්.
හොඳයි මහාචාර්යතුමනි මේ තව පුංචි දෙයක් පැහැදිලි කරගන්න ඕන කියලා හිතුණා මේ ලෙන් ලිපි සහ මේ ඔය අටුවාවන් පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ලෙන් ලිපි වලින් කොහොමද අනුරාධපුර සාහිත්‍ය ඔව් අටුවාවන් පිළිබඳ අපි සෑහෙන කතා කළා මේ ඒ කියන්නේ හෙළටුවානේ මේ අපේ අනුරාධපුර යුගයේ ඊටාම වැදගත් මූලාශ්‍රය තමයි හෙළටුවා. එතකොට මේ හෙළටුවා ග්‍රන්ථ එකක්වත් අද දවසේ ඉතිරි වෙලා නැහැ. ඒ කියන්නේ පාලි අටුවා ග්‍රන්ථ සිංහලෙන් ලියවීමෙන් තමයි හෙළටුවා යනුවෙන් අපි හඳුන්වනු ලබන ග්‍රන්ථ විශේෂය ග්‍රන්ථ මාලාව අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. බුද්ධඝෝෂ හාමුදුරුවන් අතින් පසු කල ලියවුණු සමන්ත භාෂාදිකාදී පාලි අටුවාවන්ට මූලාශ්‍රය වූයේ මේ හෙළටුවා බව ප්‍රකට කාරණයක්. ඒ නිසා මේ හෙළටුවා කියන ග්‍රන්ථ විශේෂය ත්‍රිපිටකයේ හැම ග්‍රන්ථයකට පහේ ලියවුණු අටුවා පොත් මේ අතර තිබුණා යන විශ්වාසය තමයි පවතින්නේ. හෙළටුවා ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදෙනවා. නමුත් මා සඳහන් කළා කලිනුත් මේ ආචාර්ය E.W. අධිකාරම් මහත්මයාගේ ලංකා සමයේ ඉතිහාසය කියන ග්‍රන්ථයේ ඊට වඩා ග්‍රන්ථ 38ක නම් සඳහන් වෙනවා. නමුත් ඒ එකක්වත් හරියට අඳුනා ගන්න බෑ. නමුත් මේ හෙළටුවා ප්‍රධාන වශයෙන් කොටස් 3කට තමයි බෙදන්නේ. එක මහා අටුවා, දෙවැන්න මහා පච්චරී අටුවා හා තුන්වැන්න කුරුන්දි අටුවා යනුවෙන් ඔක කුරුන්දි වෙල්ලි අටුවා කියනවා මහා පච්චරී අටකතා කියලා හඳුන්වනවා. මීට අමතරව තව දෙකක් තියෙනවා අන්දක්ෂ කතා හා සංකේපෂ්ඨ කතා කියලා. නමුත් මේ හෙළටුවා ග්‍රන්ථ පහෙන් මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් සලකන්නේ මහා අටුවාව, ඊළඟට මහා පච්චරී අටුවාව හා කුරුන්දි අටුවාව. මේ ග්‍රන්ථ අද එකක්වත් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. මේවා කිසිවක් ශේෂ වී නැහැ. ග්‍රන්ථ මාලාවක් හැටියට සඳහන් වූ බවට සාක්ෂි තියෙනවා. නමුත් මේවායේ මේ හෙළටුවා ග්‍රන්ථ විද්‍යමාන වූයේ යන කරුණ ස්ථාවර කිරීමට අපිට හෙළටුවා පාට දම්පියාටුවා ගැටපදේ සඳහන් වෙනවා. දම්පියාටුවා ගැටපදේ තමයි හෙළටුවා පාට සඳහන්. මේ සියල්ල එකතු කරලා මේ ග්‍රන්ථයක් ප්‍රස්තාවනාවක සඳහන් වෙනවා. දම්පියාටුවා ගැටපදේ සිංහල ග්‍රන්ථයේ මේ හෙළටුවා පාට අරගෙන සකස් කරලා තියෙනවා. හෙළටුවා පාට දක්නට ලැබෙන එකම ග්‍රන්ථය දම්පියාටුවා. නමුත් දඹදිව යුගයේ ලියවුණු විසුද්ධි මාර්ග සම්නම් ග්‍රන්ථයේ ග්‍රන්ථයෙන්ද යම් යම් කරුණු ඉස්පුට කිරීම සඳහා හෙළටුවා වල පළවන අදහස් ප්‍රමාණ කොට දක්වන්නට පුළුවන්. නමුත් මූලික වශයෙන් ඍජු වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ දම්පියාටුවා ගැටපදේ. මම හිතන්නේ ඒක හොඳ ශාස්ත්‍රීය අධ්‍යයනයකට විවර වෙන්න ඕන ස්ථානයක් තමයි. ඒවා ටික ඔක්කොම අරගෙන අධ්‍යයනයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකේ භාෂාව පිළිබඳ කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ මේ ව්‍යාකරණානුකූල තත්ත්වය, ඒ වගේම විශේෂයෙන්ම අර අපේ සිංහල භාෂාවේ පරිණාමය ගැන කතා කරනකොට ඊට අදාළ ගොඩක් කරුණු ඒවයින් අපිට හෙලිපෙහෙලි කරගන්නට පුළුවන්. මොකද මේ හෙළටුවා පාට වලින් මම හිතන්නේ හොඳයි. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි ඔබතුමන්ට මේ අදහස් ඉතාම වටිනවා. මම හිතන්නේ මේ අනුරාධපුර යුගය අධ්‍යයනය කරන කෙනෙකුට ඒ යුග මුල්වලට ගමන් කරන්න ඔබතුමාගේ අදහස් ඉතාම වටිනවා. අර මේ 12 මහා කවියෝ මහාචාර්යතුමන්ට ස්තුතිවන්ත වෙමින් අපි එනවා නැවතත් අපේ කතා බහට මේ සභාවේ. දැන් අර කවි සාහිත්‍යයට බිකම් කරනකොට 12 මහා කවියෝ ගැන කිව්වා. මෙතන මේ කාන්තාව එහෙම නැත්නම් කිවිඳියෝ ගැන ලංකා ඉතිහාසයේ මුලින්ම සඳහන් වෙන තැනත් මෙතන නේද? අපිට සඳහන් වෙනවා දැන් මේ අපි කිවිඳියෝ හොයාගෙන යනකොට ගොඩක් වෙලාවට එහෙම සඳහන් වෙනවා. දැන් විශේෂයෙන්ම මේ ඒ තොරතුරු වලින් අපිට පේනවා මේ අනුරාධපුර රාජධානිය මේ එක පැත්තකට බර වෙච්ච එකක් නෙවෙයි, හැම පැත්තටම විසිරුණු පැතිරුණු මේ සාහිත්‍ය රාජධානියක් කියලා. ඔව් මම මේක අර මුලින් පැහැදිලි කරේ කවුලුවක් තනාගන්නේ බහුමානීය භාවය. අපේ ඉතිහාස සාහිත්‍ය අධ්‍යයනයන් වලින් බැහැර වෙන කරුණක් තමයි අත්ත වශයෙන්ම ඒ පාර්ශවය. ඊළඟට අර ලංකාවේ විශාල සාහිත්‍යමය
රසදීත සමාජින බොහෝ ගුරුකුල අදහස් උදහස් වල තියෙන අය ගොඩක් අය ඉතා දියුණු අයටත් නොතේරෙන තැනක් තමයි මේක බෞද්ධ සාහිත්‍යයක් නෙවෙයි අනුරාධපුරේ කියන්නේ තනි උත්තර මානුෂික බහුමාන සාහිත්‍යයක්. අනුරාධපුරේ විශිෂ්ට කෘති වල අපිට ඒක තමයි වහනේ වෙන්නේ. ඉතින් අර 12 මහා කවියන් තුලින් එන්නේ ඔබ කිව්වාගේ එකින් එකට වෙනස් ගුණ සියල්ලටම දුන්න. හැබැයි මිනිස්සු අවසානයේ අපි එක තේරුම් ගත්ත එකත් අපි ගුරුකුල වලින් අපිට කිව්වා මොකද්ද මොන රස වින්දත් මරණ පිය විසින් අපිට එනවා අනියත බියක්. ඒකට උත්තරේ තියෙන්නේ බෞද්ධ සාහිත්‍යය කියලා විශාලයෙන් කිව්වා. මොකද සාහිත්‍ය එක දිගට නිරතුරුනේ භික්ෂුන් වහන්සේලා. ගියෝ විටින් විට පරාජයටපත් වුණා. ගියෝ පරාජයටපත් වුණාට පස්සේ සමහර කාලෙදි පැවිද්ද පරාජයටපත් වෙනවා. සාහිත්‍යය නැහැ මහත්තර පරම්පරා නැති යුග එනවා. ගියෝ ඇවිල්ලා ඒ වැඩේ කරා. ඉතින් මේක තරඟට ගියා. හැබැයි දැන් ඔබ කියන වගේ මම අර මුලින් කතාවේදී අපේ ආනන්ද මහාචාර්යතුමා කියන්නේ ඉස්සෙල්ලා මට මතක් කරා එකක් අපේ සාහිත්‍යයේ වෙච්ච විශාල අවුලක් තියෙනවා. පැවිද්දන්ගේ සාහිත්‍යයයි රාජ්‍ය සාහිත්‍යයයි ඉතුරු වෙලා ජනතාව ලියපු නිදහස් ලේඛකගේ සාහිත්‍ය නැති වෙලාද කියන එක හොඳම උදාහරණ තමයි 12 මහා කවියෝ අක්බෝ රජුරුව රාජ සභාවෙත් අනුමත කරපු කවියන්ගේ පොත් ටිකක් නැහැ. ඒක විශාල ප්‍රශ්නයක් මම කියන්නේ අපි අනුවේදනීයෙන් කල්පනා කළ යුතු ප්‍රශ්නයක්. අක්බෝ කියන්නේ තා විශිෂ්ට රාජ දාර්ශනයක් තිබිච්ච කෘතාස්ත සාහිත්‍යයේදී. මොකද අක්බෝ එන්නේ සීගිරියුගෙන් පස්සේ. අක්බෝලගේ 12 මහා කවි බිහි වෙන්නේ සීගිරිය නිසා. ඒක අපි පස්සේ කතා කරමු. ඔබේ ප්‍රශ්නෙට මම හිතනවා මේ ඇත්තටම මේ සීගිරි යුගයට යන්නම ඕන. හැබැයි ඊට කලින් විරාමයක් ගන්න ඕන. අපි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා මම කැමති ඔබතුමන් එක්ක අනුරාධපුරේ අර సౌందර්යයෙන් ආඩ්‍ය කරපු සීගිරියට ගමන් කරන්න කඳුපන්ති එක්ක බැඳුණු ඒ වගේම ගිරි සංස්කෘතියක් නිර්මාණය කරපු මේ සීගිරි సౌందර්යකාමියා වෙත යොමු වෙන්න විරාමයකට යන්න අවසර දෙන්න. අපි එනවා ආයෙත් කතා කරන්න අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව. අද අපි ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරන්නේ අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව. අපි මුල් වටේ නැත්නම් මුල් අදියරේ අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව ඉතාම පුළුල් විමර්ශනාත්මක අධ්‍යයනයක් කළා. අද එහි දෙවන අදියර විදියටයි අපි සටහන් කරන්නේ සුජිත් අක්කරවත්ත ලේඛකයා පරිවේශකයා එක්ක අපි මේ කතා බහ ඉදිරියට අරගෙන යනවා. මට හිතුණා අර මේ සීගිරියෙන් නතර වෙච්ච නිසා මේ සීගිරිය අනුරාධපුරයේ සුදීප්ත සලකුණක් බවට පත්වන්නේ ඇයි කියන කාරණයට මුල් අපිට මේ වැඩසටහනක් වුණත් කරන්න පුළුවන් සාහිත්‍යයක් එහි නිර්මාණය වෙලා තිබෙනවා. තොරතුරු තියෙනවා. ඇයි සීගිරිය මෙහෙම බැබළුනේ? එයට පසුබිම් වෙච්ච කාරණා පිළිබඳව සාකච්ඡා කළම ආවොත් හොඳයි කියලා හිතනවා. මේ සීගිරිය බලකොටුවක් බවට පත්වන්නට හේතු වෙච්ච කාරණා සීගිරි කාශ්‍යප රජතුමාගේ පියා සහ මුගලන් කුමාරයා මේ ආදී වූ කොටගෙන මේ සාහිත්‍ය වංශය එළිය වුණු විදිය පිළිබඳව මුල් පදනමේ ඉඳලා සාකච්ඡාවක් ගොඩනගා ගත්තා නම් වටිනවා කියලා හිතෙනවා. ඔව් දැන් මම හිතන්නේ සීගිරියට ඒ කියන්නේ සීගිරිය කියන ඥාන කලාපය ඇරෙන්නේ ඇයි ලක්දිවට? ඔව්. ඒක ඇත්තටම ලංකාවේ පරිශන කළ නැති එකක්. චිත්‍ර ගැන කතා කරලා තියෙනවා, කවි ගැන යම් පමණින් කතා කරනවා, ගෘහවේද ගැන කතා කරලා තියෙනවා. මේ වෙනම ඥාන කලාපයකට ලංකාව අරන් යන සීගිරි කාශ්‍යප රජතුමාට සිදු වෙන්නේ ඇයි කියන එක සහ ඔහු අනුහාසාත්මක නායකයෙක් ලෙස ලංකාවේ සියලු රජදරුවන්ගෙන් සහ මුලින්ම වෙනස්. අනිත් 196ම අනිත් පැත්තෙදිම මෙයා මේ පැත්තේ මෙයා විතරයි ඉන්නේ. හරිද? සීල් දේවල් වලින් වෙනස් එකක්. ඒක අපි බලන්න ඕනේ. ඇත්තටම අර අපි වගේ මේ මුලින් ඇති වෙන අනුරාධපුර බහුමාන සාහිත්‍ය ඊටා මනවින් විජය කුමරුන් හරහා ආපු ඒ උත්තර මගධීයේ යම් සිංහ භාෂා ජානුවත් එළ භාෂානුමූලයක් ඉතාම අන්තර් සුකන් කලණයකින් ඇතිවෙන රාජෝදය තමයි අපි දකින්නේ පණ්ඩුකාභ්‍ය මේවා හරහා ඇති වෙලා එතනින් සාහිත්‍යයක් පැතිරෙනවා. එතන තියෙන සාහිත්‍ය අනුරාධපුර මුල් නගරය ගැන සාකච්ඡා කරලා අපිට ඕන වෙලාවක පාද ගන්න පුළුවන්. එතන ඊටාම සාහිත්‍ය සංස්කෘතික නගරයක් ඇවිල්ලා ඒක ධනයෙන් හා දේශපාලන නිරෝල් ආඩ්‍ය භාවයෙන් ගලාගෙන ආමින් පස්සේ කිස්තපූර
පළවෙනි සියවසට එන්නේ ඉස්සෙල්ලා අපිට බුදුදහම හම්බ වෙනවා රාජතාන්ත්‍රික බුදුදහම. අපිට ඉස්සෙල්ලා බුදුදහම අපේ යම් පිරිස් ඇසුරු කර එක තමයි අර මං කිව්වේ නානාපාෂාණ්ඩාරාමය හා ඉස්සර සමන විහාරය. නැත්තම් මහාවංශයේ පණ්ඩුකාභය ගෙවිදින කොටත් නගරාංග 27න් එකක් බවට පත් කරලා තියෙන නානාපාෂාණ්ඩේ අනිත් එක සමනාරාමය. මොකද මේ සමනාරාමය කියන්නේ හාමුදුරු හිටපු ආරාමය. සමනයෝනේ ශ්‍රමණ භගවතුන්ගේ කට්ටිය. ඒ හින්දා මහා විහාරයට පෙර ලක් මූල වංශ කතාවේ පැහැදිලිව ලියලා තියෙනවා. සමනාරාමයේ නමින් භික්ෂු විහාරයක් පණ්ඩුකාභය නගරාංග 27න් එකක් බවට පිළිගත්තායි කියලා. එතෙන්ට පණ්ඩුකාභය ගෙවිදින කොටත් මේක තියෙනවා. කවුද මේ සමනාරාමය ඇති කරන්නේ? අර බද්දකච්චානාකෝමගේ සහෝදරයෝ බෞද්ධ හත් දෙනාගේ කියන්නේ අනුරශාක්‍රෂණ එයාගෙන් මේ ඇතිලා ආපු එක. හැබැයි අපේ කර්මය තමයි වජිර. අපි ඇත්තටම මම කියන්නේ මේ ඥාන ගවේෂණය කරන්නේ කවුද? ඇයි මහා විහාරේ මතු කරද්දි සමනාරාමයට කවුරු යුක්තිය දෙන්නේ නැත්තේ? මේ මූල ඉතිහාස පොතේ ලියලා තියෙද්දි මහා විහාරෙම මහානාම තෙරඳුගේ මහා වංශය තියලා තියෙද්දි දීප වංශයේත් තියෙද්දි අපි සමනාරාමය ගැන සාකච්ඡාව යටපත් කරා මොකක් කරේ. මම දන්නේ ඒ වගේම තමයි අපි මේ මං එන්නේ සීගීතකා දොරැලි මෙහෙම කොහේ ඔය කියලු දේවල් තියෙද්දි මේ කලහණය කියන එක අපේ ඊටම අපූර්වට වුණා. මොකද මුල් පැවිදි පිරිස ඊටම ඥාන සුභාවිත මහරහත් තෙර පරපුරා. ඒගොල්ලන්ගේ ඊටම සුදීප්ත ශාසනයක් අපිට තිබුණා. උන්වහන්සේලා වර්ග ಜಾති මූල නෙවෙයි ධර්මයේ හිව්වේ. ක්ලේශ කාමයන් සදා යන අතුරු යාත්‍රාවක් නෙවෙයි. මහානකම කියන්නේ කියලා උන්වහන්සේ ඊටම මැනවින් දැනගත්ත තෙද සම්පන්න සංගණේත්‍රු පරපුරක් වැඩ හිටපු යුගයක් මේ අපි කතා කරන්නේ. ඒකත් එක්ක මේක ඊටම අපූර්වට මුසු වෙලා තිබුණා. හැබැයි ප්‍රශ්නයක් වුණා සමනාරාමය හා නානාපාෂාණ්ඩාරාමය මේ දෙවන පෑතිස් රාජයෝගයෙන් පස්සේ අපිට විද්‍යාමාන වන්නේ නැහැ. එහි සංස්කෘතියම මතවාදයම චින්තනයම අදහස්ම රාජකීය ලියවිලිවලින් සහ මුලින්ම බෑරට ගිහිල්ලා. මගේ පරිශ්‍රණය කරපු කෙනෙක් මට මම මේකට අවුරුදු 20ක් විතර ජීවිතයක් අපේලා මං හේවපු කෙනෙක්. මොකද මහා වංශය මේක ඉතා මූල නිමිත්තක් විතර තියාගෙන අවුරුදු 1300ක් තිස්සේ ආපු එක නානාපාෂාණ්ඩාරාමය කියන්නේ ලිඛිත සාක්ෂි අනුව මිහිඳු හාමුදුරුවෝ එන්න පෙර. තුර ඇයි මහාවංශය ඇතුළු මේ බොහෝ කෘතිවල මේ කාරණය සංකවන්නේ හේතුවක්? මහාවංශ සංකවල නැහැ. මහාවංශ කියවන අය නැහැ ලංකාවේ. මහාවංශයේ නමින් අනුවර්තනය අපි කියවන්නේ. මොකද මහාවංශය ලියලා තියෙන්නේ පාලි භාෂෙන්. දැන් මගේ ගුරුවරයාත් මට කිව්වේ තමයි ඔයා ඉතිහාසය කියවනවා ඉස්සෙල්ලා මහාවංශ කියවෙන්න. මහාවංශය ලියලා තියෙන්නේ මහානාම මහාන්තර. ඒක ලියලා තියෙන්නේ පාලි භාෂාවෙන්. එතන මහාවංශي තියෙනේව යම් අය ඍෂිමනාප විද්‍යට තමන්ගේ අනුවර්තන සිද්ධ කරනවා. අපි මහාවංශ මහානාම මහාන්දරෝ කියන්නේ සංගණේත්‍රු අවසානයේ මහරහත් භාවය දක්වා ගිය උන්වහන්සේ මේක ලියනකොට ඊටාම සෝවන් සකෘදාගාමි තත්ත්වයකදී මනවින් සියලු හැඟීම් දැනින් සංකලනය කළ මේ සියලුතුරු වාද මේ මහාවංශي තමයි මේක තියෙන්නේ. මේ මංගේලාල සුජිතක්‍රවත් අතරින් එක නෙමෙයි. හරිද? මහාවංශයෙන් 9 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි ශ්ලෝකෙ මේක තියෙනවා. දීපවංශයෙන් නැවත තියෙනවා. එතකොට මේ නානාපාෂාණ්ඩාරාමය හා සමනාරාමය හා පච්චමී රාජිනී රාමය. ඒ මොකද්ද? 3 වෙනි එකක් තියෙනවා නගරාංගේ. ඒකට මාකෝ පෝලෝ ඇවිල්ලා 13 වෙනි සවිය තියෙනවා බටහිර වනිතාරාමය. කියන්නේ වෙස්ටර්න් පන්සලක් වගේ අදහසක්. ඒ කියන්නේ එහෙමනම් මාකෝ පෝලෝ වල අර්ථයක් දෙන 12 වෙනි සියවසේ කොහොම හරි ඇවිල්ලා අපිට මේ කතාව දිග්ගන කොහොම හරි මේ දෙක මැනවින් යෑමේදී කොහොම හරි අවසානයේ මේ ඔක්කොම ප්‍රශ්නයක් නැතුව කෙසේ හෝ පැවතිලා තියෙනවා. රාජ්‍යයෙන් මේක පිටමං වෙනවා. ඒක ළමයි ලංකාවේ පළවෙනිව මතක තියාගන්න ලංකාවේ පිටමං ඉතිහාසයක් තියෙනවා. මොකද අපි දන්න ලිඛිත ඉතිහාසයට පෙර රාවණාගේ පුතුන් අතර ඉන්ද්‍රජීත පිටමන් පුතෙක්. රාවණාවාදීවත් ලියලා නැහැ ඔහුගේ පුතා ගැන. රාවණට ආදරය කරන ලංකාවේ මිනිස්සු ඉන්ද්‍රජීත පුතාව රාවණායකෙන් පිටමන් කළා තියෙන්නේ. ඒ තොරතුරු අඩුයි. ඊළඟට විජයගේ පුතා ජීවහත් පිටමන්. දුටුගැමුණුගේ පුතා සාලිය පිටමන්. අන්තිම රජුණු නරේන්ද්‍ර සිංගේ පුතා පිටමන් වජිර. මේ අපි ගැන මොනවද රජපුත්තුත් පිටමං වුණා නම් මේ ශිෂ්ටාචාරය කවුරුත් හංගම පුතෙක් ඉන්නවා.
ඒ තමයි ලංකාවට ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේ මේ නානාපාෂාණ්ඩාරාමේ රැක ගන්න ඕන. සමනාරාමය හා පච්චිමී රාජිනී රාමයට තියෙන දෙන්න ඉඩ කියලා රාජදේශපාලනය එක්ක හැප්පුණු කුමාරයට රජකම හම්බුන්නේ නැහැ. මුටසීවගේ පළවෙනි පුතා. මුටසීවගේ තුන්වෙනි පුතා තමයි දෙවනපෑතිස් රජුරු. පළවෙනි පුතාට රජකම ගියේ නැත්තේ ඇයි? ශේෂපබ්බත කුමාරයා අබේ ශේෂපබ්බත කුමාරයා රාජ්‍ය මට එපා කියලා ඔටුන්න ගලවලා රජගෙයින් ගෙඩියට බැස්සා. පිටමං වුණා පුතේ. එතකොට විජයගේ පුතා ජීවහත් ඇවිල්ලා රජකම ඉල්ලුණා. රාජ්‍ය හිටපු නායකයට කර කියා ගන්න දෙයක් නැහැ. උත්තර අනුත්තර නායකගේ පුතා ආවේ නැහැ. සාලි ආවෙත් නැහැ. ලංකාවේ අධ්‍යාපනය ලංකාවේ චින්තකයෝ කරපු අපරාධයන් මේ පිටමං පුතුන් ලියපු ඉතිහාසය පවත්වාගෙන යන්නේ. නාන ගවේෂණ කලාපයක් කරන්නේ. දුකයි. ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය මූලයන්ට මම ආරාධනා කරන මේක කරන්න වහාම. ඒක කරන්න ඕන අපේ ඊටම හරබර සරසවි ඇදුරු ටිකක් තාම අපි සත්වෝ ඉන්න. එතුමාගේ අවසාන අග්‍රඵලය ඒ වගේ ප්‍රතිමාවට ප්‍රයෝජනය ගන්න. එතුමාලට අපි දොස් කියන්න බෑ. මොකද රාජ්‍යයක සූදානම් කරන්නේ නැත්තම් ජනතාව එක දිරියක් කරන්නේ නැත්තම් හරි අමාරුයි. ඉතින් මම කොහොමත් මේ ක්‍රමයට සාප කරන්න කෙනෙක් නෙවෙයි. මට පුළුවන් දේ මම කරා. මම මේක හොයන් ගියා. ඊට පස්සේ මොකද්ද මේ වෙන්නේ? මෙන්න මැදිලා වෙන්නේ සීගිරට එන්න හේතුව වෙන්නේ මෙහෙම ඇවිල්ලා කොහොම හරි අපි මේක සමබර වෙලා මේක වෙන්නේ. ඒගොල්ලෝ හිතාගත්තා බුදුරජාණන් වහන්සේ කිව්වනේ ධර්මය පවතින්නේ මුඛ භාෂිතේ පමණයි. ලියන්න එපා. එක ඓතිහාසික හේතුවක් හින්දා අපි ලිව්වා. ශ්‍රවණ සමණයන්ගෙන් ශ්‍රවණය කළයි ධර්ම පවතින්නේ. දහම මේ පොත්වල ලියවට අවබෝධ වෙන්න දෙයක් නෙවෙයි, කියවට අවබෝධ වෙන්න දෙයක් නෙවෙයි. හින්දා ත්‍රිපිටකේ ලියපු දා ඉඳලා මේ ධර්මය කාමිය වැඩි වෙන්න එපා. එහෙමනම් එහෙම වැඩි වෙලා නැහැ ත්‍රිපිටකේ නොලපියු යුගයේ හින්දා ත්‍රිපිටකේ ලියපු එක වැරදි කියන එක නෙවෙයි මම කියන්නේ. හරිද? ඒ නෝත් බුදුදහම දැනගත ධර්මයේ තියෙන්නේ මුඛ භාෂිතේ. එතකොට මේ පිටමන් පුතුන් විසිල් පවත්වාගෙන ගියා මුඛ භාෂිත ඉතිහාසයක්. රාජ්‍යයයි ආගමයි පන්සලයි කවුද අරයයි මෙයයි පිළිගත්තා නොගත්තා. අපේ එක අපි පවත්වාගෙන යනවා. දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ සිංහල භාෂාව බුදුදහම ආවිල්ලා මෙහෙම වුණාට පස්සේ මේක ඊටාම මනමින් තේරුම් ගත්ත අපේ මහා සාහිත්‍ය ඇඳුර ඊළඟ කෙනා මට හම්බෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ බුදුබස හෙළ බසින් ලියුවේ. බුදුබස පාලි භාෂෙන් ලියනවා. පාලි භාෂාවෙන් ලියන්න ඕන. පාලි භාෂාවෙන් බුදුබස නොලියා හෙළබසින් බුදුරස මිහිඳු මහරහතුන් ලිව්වේ ඇයි කියලා ලංකාවේ භාෂා ආචාර්යෝ හිතලා නැති තැන. අපේ පුදුමේ කියන්නේ ලෞතුරු බසින් ලෞකික ජීවිතෙත් අපි ලිව්වා. මහාවංශේ පටන් ගන්නේ ලෞකික සරාගී රාත්‍රියකින්නේ. මේ මහානාම ඇඳුරු දුලියන්නේ. ඇඳුම් සියල්ල උනෝ දාලා. විජයයි කුවේණියයි කාම සුල්ලිත කාම භාවනාවේ යෙදෙන හැටි ලියන්නේ අපේ මේ හාමුදුරු කෙනෙක් නේ මේක. පාලි භාෂාව එතෙන්ටම දිනු කරා අපේ හාමුදුරු. තාම දිනු තැනකට ගෙන. හැබැයි දැන් පාලි භාෂාව අපිට ආවා. පාලි භාෂාව කියන්නේ මහජනයා කතා කරන භාෂාවක් නෙවෙයිනේ. පාලි භාෂාවත් එක්ක මුණ දෙන්න ඉන්දියාවේ බ්‍රාහ්මනාධිපත්‍ය විසින් සංස්කෘතික භාෂාව ඉස්මත්තට ගෙනාවා. ඒක රාජ්‍ය දේශපාලන බලාරගලයක් විදිහට අධිරාජ්‍යවාද විසින් ඇති කරා. මොකද සංස්කෘත භාෂාවත් අකුරු නැති මිනිස්සු කතා කරන භාෂාවක් නෙවෙයි. සිංහල භාෂාව මිනිස්සුත් කතා කරන ව්‍යංජනයකුත් තියෙනවා, රීතියකුත් තියෙනවා, රිද්මයකුත් තියෙනවා, තස්සමකුත් තියෙනවා, අකුරකුත් තියෙනවා. සංස්කෘත භාෂාව පවතින්නේ දේවනාගරි කියලා අනුන්ගේ අක්ෂරයකින්. පාලිත් එහෙමයි. බුදුබස උනත් පාලිට අක්ෂර නැහැ. හරිද? හෙළ බසට අක්ෂර තිබුණ සිංහල බසට. ඉතින් ඒක හෙළ බස කියලා පටු කරගන්න අපි හොඳ නැහැ. ඒක සිංහල බස විජේමනගේ කාලේ මැනවින් මේ වුණා. මම මෙන්නේ ඒකයි. ඉතින් මෙන්න මේකත් එක්ක මොකද්ද වෙන්නේ? ක්‍රිස්තු වර්ෂ 362 වෙනකොට ලංකාවේ විශාල ප්‍රශ්නයක් වුණා. බුද්ධදාස රජුරුවන්ගේ පුතා උපතිස්ස ඉතාම වැනවත් දියුණු රජ කෙනෙක්. ලංකාවේ හිට මූර්ති ශිල්පියෙක්. බබලු මාල ගෙනල්ලා කැටයම් කළ ලෝකේ වශී කළ ලංකාව කලාකාරයක් කරලා තිබුණේ මේක. ඒකට බුද්ධදාස එද්දාගෙන් පස්සේ එන පුතා. එතකොට මේ උපතිස්ස වික්ෂුන් වහන්සේ කෙනෙක් වෙලා හිටපු යාගේ මල්ලි කෙනෙකුට පෙම් කරපු අන්‍ය බිසවක් විසින් මරලා ලංකා රාජ්‍ය පැහැරගත්තා. සොත්තිසේන කියලා භික්ෂුවක් රජ වුණා. ඒ භික්ෂුවගේ කාලේ තමයි මේ ගැටීම් ඇති වෙනවා. ඔහොම ඕ දේවල් එක්ක රාජ්‍ය තුලණය වෙනවා. කොහොම හරි ඒක තමයි මහානාම ඊට පස්සේ රජ වෙනවා එතන.
ඒ මහානාම නමින් යාව රත කරනවා. මේ මහානාම රජුගේ කාලේ තමයි අටුවාචාරින් වහන්සේ ඇවිල්ලා හෙළබසින් තිබුණු බුදුබස පාලි බසට නගනවා. ඒක ඊටාම උත්කෘෂ්ඨ සාහිත්‍ය තේරවාදී අටුවාවේ ඊටාම සංවර්ධනීය සඳහා වෙච්ච ඊටාම විශිෂ්ට මෙහෙවරක්. හැබැයි එතනින් පස්සේ අපි පිළිගන්න ඕන අපේ සවපාලි භාෂාමය ව්‍යංජනය යම් අරුබුදයකට ලක් වුණා. හැම හොඳ දෙයක් ඇතුළෙන්ම අපි පේන අපි මේ සමබරව මේක දකින්න ඕන. මම මේ ගැන කවුරුවත් තරහ මාමාප ගන්න එපා. මම මේ සාහිත්‍යමය අනුරාධපුර මේ සුගීශ්වර භාවයේ තේරුම් ගන්නදී මේ වෙච්ච සුසංයෝග හා බිඳ වැටීම් වාද විවාද මැද්දේ මේක වෙන්නේ කියන එකයි මම මේ පෙන්නන්නේ. ඉතින් වගේ ඊට පස්සේ වෙන්නේ අටුවාචාරින් වහන්සේගේ ආගමනයත් එක්ක අටුවා සාහිත්‍යයෙන් පාලි ඉතා දියුණු වෙලා ඊටාම දියුණු පාලි සාහිත්‍යයක් බවට පත් වෙනවා. ඒ හින්දා ඒක සිද්ධ වෙන දේ තමයි සොව පාලි භාෂා ගුරුකුල අර රාජ්‍ය ආධිපත්‍යයට එක ලක් වෙනවා. මොකද ඒකම ඉන්දියාවෙන් ආපු බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ සිදුවීමෙන් හරියට අවුරුදු 16කට පස්සේ උන්වහන්සේගේ රටේ හිටපු පඬු කියන දකුණු ඉන්දිය මේ මම්පහරන්න ලංකාව අත්පත් කරගත්තා. පුංචි කාලේ යන්නේ 5 දෙනෙක් එක දිගට මේ අවුරුදු 50 ලංකාවේ පාලි භාෂාවත් ලංකාවේ තිබුණු සුවන් සිංහල භාෂාත් විශාල භාෂා සංහාරයකට මුහුණ දෙනවා. ඒකෙන් පස්සේ මේක තමයි දාදුසේන රාජ්‍යරු බලය ලබා ගන්න නව సౌందර්යමය කැරැල්ල කියන. අවුකණයි කලාවයි හදාගෙන මේ දාදුසේන එන්නේ. හිතන්නේ ඒක පිටිපස්සේ මොකක්ද මුනේ. ඒක තමයි මහානාම හාමුදුරුවෝ නිර්මාණය කරන නැවත මහා වංශ ලියලා සාහිත්‍යෙන් ඉතිහාස කියන්නේ පුරාවිද්‍යාව සාහිත්‍යෙන් කියන්නේ. ඒක මනනම සාහිත්‍ය ගීපොතක් නේ පද්‍යාවලිය කියන්නේ මහා වංශය කියන්නේ. මේක අතල සංග්‍රහිත කරලා සිද්ධ කරන නමුත් දාදුසේන රාජ්‍යරුවන්ට නානා පාෂාණ්ඩ සාහිත්‍ය චින්තන අවකාශයට ඉඩ දෙන්න බැරි කැරල්ලක් ආවා. ඊළඟට සමනාරාමයට ඉඩ දෙන්න බැරි වුණා. ඒ සාහිත්‍ය සාපිසාවතුන්ගේ අනුවේදනය දැන් අවුරුදු 1000ක් තිස්සේ. ඇයි? දේවානම්පියතිස්ස රජුගේ කාලෙද ඒගොල්ලන් පිටමං කළා. ඒව මිනිස්සුන්ට විඳින්න වින්දනය කරන්න විදමාද්ද නෑ. මිනිස්සුක පවත්වගෙන රහස් භාෂාවක, රහස් තන්ත්‍රයක, රහස් ශ්ලෝකයක, රහස් නෙළුම් කවියක, රහස් චිත්‍රයක මේවා කැලෑබ්බත ගල් ගුහා ගියම ඕන තරම් කවි තියෙන ඔගිස්තුපූරුගෙන ඒ සංකේත කිය දැන් සීගිරි කලේ සංකේත තියෙනවා 6023ක් තාම අර්ථයක් දෙන්න බැරු. අකුරු නෙවෙයි සාමියා. සංකේත වලින් අපි කවි ලියනෝනේ. මගේ පොත්වල සමහර දේවල් සංකේත වලින් දානවා. ඉතින් මේවා බිහි වෙලා තිබුණා. මේවා දැන් ජෙනරේෂන් ගණනාවකට නැත්තම් පරම්පරා ගණනාවකට කියව ගන්න බෑ. විඳින්න වරම් නැහැ. ඒ හින්දා අපේ ශිෂ්ටාචාරය ඇතිලෙම විශාල තෙරපියක්. ඒ තෙරපීම තමයි මහානාම රජුපති සොත්තිසේන ඝාතනය කරලා මේ මම්පරහන්න 5 දිනකට ලංකාව ඉති කරගන්න පුළුවන්. මේ ආඩ්‍ය ධනදානෙන් දර්ශනයෙන් ගුරුකුලයෙන් මහා විහාර අබේගිරි ජේතවනාරාම මහා ශාස්ත්‍රපීඨ කියන රට මේ මම්පරහන්න 5 දිනක අල්ලගන්නේ මේ ප්‍රශ්නය ඇතුලේ තමයි. ඒ අනුව තමයි කොහොම හරි දාදුසේන රජුගේ පිපිදීමෙන් පස්සේ තමයි මේ අපි සීගිරට යන්න සිද්ධ වෙන්නේ. තමයි අපිට උත්තරයක් දුන්නේ. අපේ රට වැටෙන්න ගත්තා. විශාල ප්‍රශ්නයකට ගොදුරු වුණා. මේ ඉන්නේ අනුරාධපුර අගහරියේ නේද අපි? අපි දැන් ඉන්නේ කිස්තු වර්ෂ 420 විතර. අටුවාචාර්යන්ගේ සිදුවීම සිදුලා අවුරුදු 16කින් අපි විශාල වහල්භාවයකට පත් වෙනවා. විශාල භාෂානු සාහිත්‍ය කැරැල්ලක් ඇතිලා මේ රට විශාල මතවාදී අවකාශයක හිස් වෙනවා. එසේ මෙසේ කෙනෙකුට මේක තුලනය කරන දාදුසේන රජුව ආවත් ඇත්ත හිතන්න දාදුසේන මරලලුනේ කාශ්‍යප රජුණය කියලා ජනප්‍රිය ඉතිහාසය කියන්නේ මහා වංශ මතයක් නෙවෙයි. ඒක චූල වංශ කියන මතයක්. අපි එහෙම හිතමු. එහෙම හිතුවනම් එච්චර හොඳ දාදුසේන පළවා හරද්දි ජනතාව නොසන්සුන්ුනේ. භික්ෂුන් වහන්සේලා ඕක වළක්වන්නේ නැත්තේ. අපිට පේනවා මෙතන විශාල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මැද්දේ තමයි ඒක ඇවිල්ලා ලංකාවේ මතවාදී එකගතාවක් නැතුව මෙහෙම තිබුණ එක සාහිත්‍යයේ වියලීමක් තිබුණ වෙලාවේ. දැන් දාතුසේන රජුරු මේ මිගාර සෙනවියාටනේ බන්දලා දුන්නේ දාතුසේන රජුගේ දුවනිය නේද? නැගණිය. ඊට පස්සේ ඒ ඇතිවන ගැටුමක් කරහා නේද මේ දාතුසේන රජතුමා සහ කාශ්‍යප කුමාරයා අතර මේ ද්වේෂ සහගත අරුබුදයක් හටගන්නේ.
ඇත්තට මේක තමයි අපිට පේන්න තියෙන අපි දන්න අපිට උගන්වන ඇත්ත. ඒ ඇත්ත යට විශාල ඇත්තක් තියෙනවා. දැන් ඒක තමයි අපි දැන් සීගිරි කලාගාරයට ප්‍රවිශ්‍ය වෙලා ඒ පද්‍යාවලියේ පේන සරාගී ප්‍රවණතාවය. ඒ චිත්‍රවල පෙනෙන සියලු අය ඇතුළේ ඉන්න ආශාව රාගය. හැබැයි සීගිරි ශෘංගාරයට පුළුවන් වුණා සීයත් මුත්තත් හාමුදුරුවොත් මහාචාර්යොත් විනීත සරාගයක තියන්න. අපි ඒක බලන්නේ බහුමානෙන් ගිහිලානේ. පුතයි දුයි අම්මයි නැන්දයි පන්සලේ ලොකු හාමුදුරුවෝ තුන්දෙනාම ගිහිලානේ මේක බලන්නේ. අපිට එකට බලන්න පුළුවන් ශෘංගාරයක් ලැබුණා. මොකක්ද මේ ශෘංගාරය? කොහෙද මේක උපත ලැබුවේ? ඒක තමයි සීගිරි කාශ්‍යප අධ්‍යයනය කරගෙන යන්න අවශ්‍ය තියෙන ප්‍රශ්නේ වෙන්නේ. එතෙන්ට අපි පොඩ්ඩක් ආවොත් අපි කැටපත් පවුරේ කවිගී මේ වදේ පීනන්න ඕන එක තේරුම් ගන්න. ඇත්තටම මජිර සියලු පොතර 12 මහා කවියෝ පිහිවෙන්නේ මීට ඉස්සෙල්ලා 12 මහා කවියෝ බිහිවෙන්න කොපෝන කවියෝ ඉන්නේ දීට පියුර යුගේ. දැන් අපිට පේන පණ්ඩුකා බිඳලා මේ දක්වා ආපු පාලි සංස්කෘත ඔක්කොම කවි ඔය ඇතුලේ නැති සුහාර්ථ සුවන් සිවිය පියවි සාහිත්‍ය ධාරාවන්නේ සීගිරි පද්‍යාවලියෙන් අපිට ඇවිත් තියෙන්නේ. දැන් බලන්න ඒක යගුක නෙරළු ලිය තන සොබනි සීගිරි කවියේ සබෝර්බති ලියලා තියෙන්නේ. නෙරළු පළ ලිය තන සොබනි සොබනිගේ තන පියවුර නෙරළු පළවෙනිද මෙතේ තිබුණේ තන තිසර හංසයන්ට උපමා කරන සංස්කෘතික ශෝක සංස්කෘතික අලංකාරවාද කවි වලනේ අපිට හම්බුනේ බලන්න සිවිහ කවි එක පුත් බල නෙරළු පළ ඒ කියන්නේ රන් තැඹෙලි නැත්තම් නෙරළු කියන්නේ පොල් ගෙඩියක් වගේ ඒ පොල් ගෙඩියකට උපමා කරන එක ඒක ඔච්චර තාලවත් කරමින් සිවිහත්වයක් කොහොමද මේ ඥාන කලාපයක් අවදි වුණේ කියන එක තේරුම් ගන්න තමයි අත්‍තරම සීගිරි කාශ්‍යපගේ මේක එළියට එන්නේ. ඒක තේරුම් ගන්න තියෙන මූල ඉතිහාස පොතට වෙච්ච දෙයක් නෑ අද. මට මේක පැහැදිලි කරන්න සීගිරි කාශ්‍යප ලංකාවේ පුරාවිද්‍යාවේ අධ්‍යාපනයේ රාජ්‍ය මතවාදී සාහිත්‍ය ගුරුකුලවල දඬු අඬුවේ ගහලා හිර කරලා තියෙන උත්තර මානුෂික රාජතාන්ත්‍රික සදාර්ශනිකයා. පව් ඔහු නිදහස් කරන්න ඕන. හොඳයි. අපි සීගිරියට එන්න. සීගිරියට ඇවිල්ලා ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ සීගිරියත් එක්ක බැඳිච්ච බොහෝ කතිකාවන් අනුරාධපුර රාජධානිය පිළිබඳව සාකච්ඡා කරනකොට සීගිරිය ගැන වෙනම පරිච්ඡේදයක්. ඉතින් ඒ නිසා අපි දෙවන වටය අවසානයේ විරාමයක් ලබා ගන්නවා. තුන්වෙනි සහ අවසාන අදියරේදී සීගිරිය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ අනුරාධපුර සාහිත්‍යයේ දෙවන අදියර. ඇත්තටම මේ අනුරාධපුර සාහිත්‍ය පළමු වැඩසටහනේදී අපිට සාකච්ඡා කරන්න නොහැකිව ශේෂ වුණු කාරණා වලට තමයි අපි තනින් තනින් එබිකම් කරලා මේ මාතෘකාව පූර්ණය කරන්න උත්සාහ කරන්නේ. සුජිත් අක්කරවත් ප්‍රවීණයාට අපි ආරාධනා කරා ඒ පිළිබඳව කතා කරන්න. ඇත්තටම මේ සීගිරිය කියලා කියන්නේ විවාදා සම්පන්න භූමියක් කියලා අපි කලිනුත් සඳහන් කළා. ඇත්තටම දැන් ධාතුසේන මහරජුරෝ මහා ජලස්කන්ධයක් නිර්මාණය කරලා අපේ රටේ සෞන්දර්යකාමියෙක් බවට පත් වෙලා එතකොට මේ අවකරන පිළිම නිර්මාණය කරන සෞන්දර්යකාමියා බවට පත් වෙනවා. එතකොට මේ ඔහුට තියෙන චෝදනාව තමයි මිගාර කියන සෙන්පතියාගේ බිරිඳ පුලුස්සනවා කියන එක. ඒ කියන්නේ මේ එකපාර නිර්වත් කොට පුලුස්සනවා කියන එක. එහෙම වෙන්න පුළුවන්ද ධාතුසේන රජුරුව වගේ එහෙම సౌందර්ය සිතුවිල්ලක් තියෙන මිනිස්සුෙකුට එහෙම කරන්න පුළුවන්ද? එතකොට සීගිරිය හදලා ඒක මහා సౌందර්ය කලාපයක් බවට පත් කරපු කාශ්‍යප කුමාරයව මුලා කරන්න නොමග යවන්න මිගාර සෙන්පතියට පුළුවන්ද? දැන් මේ ප්‍රශ්නය එක්කනේ මේ සීගිරිය පිළිබඳව තියෙන සිවිලු මතවාද නිර්මාණය වෙන්නේ. ඇයි එහෙම වුනේ? ඔය ඒක තමයි දැන් මේක අපේ සාහිත්‍ය තේරුම් ගන්න මේ ඉතිහාසය තේරුම් ගන්න සීගිරි බිත තේරුම් ගන්න බෑ. ඇත්ත වශයෙන්ම මේ දැන් ඉතිහාසයේ ප්‍රශ්නේ තමයි වජිර
දැන් මේ අපේ ඔක්කොම අපි එකම පොත් කීපයක එකම විද්වතුන් කීපයක අදහස් ටිකක අපේ කතිකා හිර වෙලා අපි දියුණු තැනකට යන්නේ නැති පරණ විධාන ශූරින් අතිවිශිෂ්ටයි විවාදයක් නැහැ. අපි පෙරපුරාද්දී අපි ඔහුගෙන් එහාට අරන් යන්න ඕන. ඒකයි උට කරන් දින උපරිම ගෞරවය නැත. ඔහු මෙසේ කීයේ එසේ නිසා මෙසේ කීමෙන් ඉඳලා හරියන්නේ නැහැ. අපි එතෙන්ට මේක අරන් යන්න ඕන. මේ මගේ එකයි මට තියෙන දුක තමයි සීගිරි කාශ්‍යප ඇන ගහලා තියෙන්නේ හැමතැනම. සින්දු වලත් ඇන ගහලා. හැමතැනම ඇන ගහලා තියෙන්නේ. කවුද මේ ඔහු ඇන ගැහුවේ? අයුක්තියේ කුරුසයක් ගෙනල්ලා ඔහු ඇන ගහලා. එතකොට ගත්තාම බැහුවා වගේ දැන් බලන්න ධාතුසේන රජුරන්ට රාජ්‍ය කියන්නේ මේ නව අලුත් කොල්ල. නන්දවාපි ගම හිටපු කැලෑබද පාලි සංස්කෘත හදාරමින් මහානාම හඳුරෝ කැලෑ වැදිලා ඉතිහාස පොත ලියන වෙලාවේ එයත් එක්ක ඥාති පෙමින් බැදලා හිටපු අමුතු පුරුෂයෝ දෙන්න මේ දෙන්නගේ වනාන්තර ජීවිතේ මේ එළියට ඇවිල්ලා නැති අපූර්ව කතා. ඉතින් මේවා මහාවංශ තිබුණට කවුරුවත් මේව බලන්නේ උඩ විෂයමාලාවේ තියෙන කාරණා ටිකනේ අපි මේ කියවන්නේ. ඉතින් විෂයමාලාවේ තියෙන කාරණා ටිකත් ලියන්නේ කොහොමද? අපි අතීත පුවත අරන්නේ. දැන් මහාවංශය අපි දිමා කරනවා ධාතුසේන රජුගේ රාජ්‍ය පරිච්ඡේදයෙන් මේ කතා ඉවරයිනේ. මහානාම හාමුදුරුවන්ගේ මහාවංශය ඉවරයි එතනින්. ඊට පස්සේ ඉතිහාසයේ ලියපු අතරමැදි තිබුණු පොත් 6ම එකක්වත් අපි සතුව දැන් නැහැ. එතකොට කවුද මේ කියන්නේ තාත්තා මේ මැරුවා පුතා මෙහෙම මැරුවා කියලා කවුද ලියන්නේ? මොන පොතේද? ඒක මහාවංශයේ නෙවෙයි ලියලා තියෙන්නේ. කරුණා කරලා ඒක තේරුම් ගන්න ඕන දෙයක්. ඒක එක මහාවංශ කතුරුට කරන නිග්‍රහයක්. අනිත් දෙක පුවත වැඩිකාකාරයෙන් නැවත ඉතිහාසය ලියන්න ඕන කියලා මහා පරාක්‍රම බාහු රජුරු මේ කාශ්‍යප පුවත සිදුවීමෙන් අවුරුදු 800කට පස්සේ සියවස් 8කට පස්සේ 12 වෙනි සියවසේ අනුරාධපුරේ අගරල ගිහිල්ලා පොළොන්නරුදී මහා පරාක්‍රම බාහු රජුරු දරන උත්සාහයකනේ මහාවංශයේ ගුරු කොට අරගෙන චූල වංශය ලියලා ඒක මහාවංශයේ විදියට පවත්වාගෙන යනවා. ඒකට අවුරුදු 700කට පස්සේ තමයි මේ පුවත කියන්නේ දැන්. එතකොට මේ අපි වරදවා වටහාගෙන ඉන්නවා මේ සීගිරි පුවත තියන්නේ මහාවංශ කියලා. මහාවංශය කියලා. දැන් ඊට පස්සේ මේක දැන් ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ කිව්වා ඔයගොල්ලන්ගේ මහාවංශය මොකක්ද කියලා හරියට අපිට කියන්න කියලා. දැන් කියන්න පුළුවන් කෙනෙක් නැහැනේ. අවසාන සංගණේත්‍රවරයා හිටියේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝයි. භාෂාන්තරාදී අග්‍ර පැමිණි ඊළඟ ගියේ හිටියේ බටියන්තුඩාවේ පඬිතුමා. දැන් අපේ උභය විහා පාර්ශවයෙන් පිළිගත්ත මේ පඬිවරු දෙදෙනා හැර කිසි පඬිවරයෙක් නෑ. මේ රටේ ගිහියන්ට මම කියන්නේ සුද්ධොත් තෝරද්දි පාලි භාෂාව සමපෙලේ කියන්න දෙන්නකින් එක්කෙනෙක් පැවිද්දෙක් එක්කෙනෙක් ගිහියෙක්. ගිහි සමාජයේ මේ ඥාණයට හොඳම උදාහරණයක් ඒක. ඉතින් අවසානයේ මේ කිව්වා මේ ඔක්කොම එකතු කරලා පාඨශාලාවේ උගන්වන්න මහාවංශය සිංහලට දාලා දෙන්න කියලා. මහානාම සුමංගල හාමුදුරුවෝ තමයි මේක 1800 මේ නැවත සිංහලට අනුවර්තනය කරන්නේ. අනුවර්තනය. පරිවර්තන අනුවර්තනයක් කරනවා. උන්වහන්සේත් ඒක කියනවා මම ලංකාවේ සියලු පිටපත් අධ්‍යයනය කොට බැලිමි. විදේශිකයන් ගෙන ගිය පිටපත් අධ්‍යයනය කොට බැලුවා. මේ මම කියන්නේ අද මහාවංශය නමින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සියලු අය මුද්‍රණය කරලා විකුණන පොත මේක බලා ගන්න පුළුවන්. අර පහුව ලියපු 12 වෙනි සැරේ පරාක්‍රම බාහු ලියපු කෑල්ලේ තිබිච්ච සීගිරි කාශ්‍යප පුවත සම්බන්ධ පරිච්ඡේදයකට කියන්නේ 39 වෙනි පරිච්ඡේදේ නැහැ. ඒක තාම කවුද හොරා ගලවන් ගිහලා තාම හොයාගෙන නැහැ වජිර. ඔයාලට තේරෙනද කතන්දරේ? ක්‍රිස්තු වර්ෂ 473 වෙන සිදුවීම ලියලා නැහැ නේ යුගයේ කොහෙවත්. ඊට පස්සේ ඉතිහාසය ලියවෙන්නේ 12 වෙනි සියවසේනේ. ඒ 12 වෙනි සියවසේ චූල වංශ නමින් ලියන මහාවංශ ද්විතීක භාගෙත් මොග්ගල්ලාන හාමුදුරුවෝ පහතර කුම්බයි රජුරෝයි ලියවන මහාවංශයේ සීගිරි පරිච්ඡේදය තියෙනවානේ. ඒක අතුරුදහන් වෙලා තාම 39 පරිච්ඡේදෙ නැහැ. දැන් ඉගෙන අවුරුදු 12කට පස්සේ ලියවෙන එකෙත් නැහැ. ඒක නැහැ. එතකොට මේ නූතන මහාවංශයේ මේ තොරතුරු ටික ගන්නේ කුමාරදාස මුගලන් අරයාගේ මෙයාගේ කතා ආස්සේ තියෙන කතා ටික තමයි සංග්‍රහිතයේදී මේ පාඨමාලාවට ඇතුල් කරලා තියෙන්නේ. ඒක වරදද්‍රෝහිකම නෙවෙයි. තොරතුරු නැත් අන්තරාජ්‍යරුවන්ගේ ළඟ තියෙන කාශ්‍යප රජුරුවන්ගේ තොරතුරු ටිකෙන් තමයි ලියන්නේ. ඒකින් තමයි මේ පුවත මග ඇරෙන්නේ. දැන් ඔබ අහන්නේ තාත්තා මරලා පුතා රජ වෙන්න මේ සුඛංකල්ල සුලලිත කලාකරුවාට පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්ද? වජිර එමෙන්ම ප්‍රශ්නයක් තියෙනවා.
බලය ලංකාදීපයේ රජුරුන්ට තමන් හදපු පරම රොමෑන්තික රාජධානිය මුල ස්වකීය හිස ස්වකීය අසිපතෙන් සිඳ තැබිය හැකි ආත්මහරණයක් තිබෙන්න පුළුවන්ද? ඒක කොයිතරම් ප්‍රබලද? ඒ අත්හැරීම අමුතු චරිතයක්. මොහුගේ චරිතය කොතනින්වත් තියන්න බෑ. ඉතින් මේ චරිත කතන්දරේ තමයි මම එනම් ධාතුසේන රජුරුවන්ට පුළුවන්ද? තමන්ගේ නංගිව රාජ්‍ය මැදට ගෙනල්ලා ඇඳුම් ගලවලා සේකයව ගිනි පෙල්ලෙන් ස්ත්‍රී නිමිත්ත පුච්චලා කතාවේ තියෙන නිකන් නෙමෙයි මේවා දවටලා පහන් තිර දාලා පිච්චුවයි කියලා ස්තම නැගිනියගේ ස්ත්‍රී නිමිත්ත පුච්චලා එහෙම කරන්න පුළුවන්ද? කලාද කියන ප්‍රශ්නේ එන්නේ. දැන් මේ කතාව එන්නේ ඒක තමයි සීගිරිය කියන එක ඇති කරපු ආර්ථික පුනරුදය හා සාහිත්‍ය පුනරුදය අදත් නොනැතිය. අදත් සීගිරිය ගැන කතා කරන්නේ. සීගිරිය වලින් තමයි අදත් සින්දු ලියන්නේ. ඔයාගේ ලංකාවේ ආර්ථිකයේ 11 වෙනි සියවසේ රාජේන්ද්‍ර චෝල ඇවිල්ලා වට්ටනකම් 473 ඉඳලා 1100 වෙනකම් අපි කෙලින් හිටිය. අපිට කිසිම විදේශ ආක්‍රමණයක් නැහැ. මහාවීරුව ගැමුණු හදපු රටත් ඔහුගේ මරණින් පස්සේ ආයෙ ගත්තේ හින්දා තමයි වලගම්බාට යුද්ධ කරන්න සිද්ධ වුණේ. වජිර සීගිරි කාශ්‍යප ඔටුනු පලරන් මේ සාහිත්‍ය විරාජමාන පිපිදීමෙන් පසුව සියවස් 7මාරක් යනකම් කිසිම ආක්‍රමණයක ලංකාව ගොදුරු වුණේ නැහැ. අපි ඊතරම් යනවා. ඊතරම් තෙදවත්, ඊතරම් ධනවත් වෙලා තියෙනවා. අතරම දැන් අපි මේ අපේ කෘති සහ ඒ කෘතිවලට සිද්ධ වෙච්ච බලපෑම සමහර වෙලාවට මේ විදේශ පිටපත් ගැන කිව්වා. මම හිතන්නේ අපි පහුගිය අනුරාධපුර කතිකාවේදී මහාචාර්ය ප්‍රශාන්ති නාරංගුඩ මැතිණිය මේ පිළිබඳව අදහසක් මතු කළා. මම කැමති එතුමිය මේ මොහොතේ සම්බන්ධ කරගන්න. ආයිබෝන් මහාචාර්යතුමී. ආයිබෝන් වචිර. ආයිබෝන්. අතරම මේ අපි සාකච්ඡා කරමින් හිටියේ මේ අනුරාධපුර සාහිත්‍යයේ අපට සැඟවිලා තියෙන තැන් පිළිබඳව විශේෂයෙන්ම මේ විදේශීය පිටපත් පිළිබඳව සාකච්ඡා වුණා. මේ හරියට ලියා ගන්න බැරි හරියට මතු කරගන්නට බැරි ඇතැම් තොරතුරු තිබෙනවා. දැන් මේවා සඳහා කොහොමද අපි තොරතුරු ගවේෂණය කරන කෙනෙකුට දැනුම ලබා දෙන්නේ? මොන ආකාරයෙන්ද දැනුම සැඟවිලා තියෙන්නේ කොහෙද? ඇත්තටම වජිර සාහිත්‍ය කියලා කියන්නේ කෙනෙක් කියනවා නම් ලිඛිත සාහිත්‍යයමයි කියලා ඒකේ තියෙනවා පොඩි අඩුවක්. වජිර අනුරාධපුර යුගය කියලා කියන්නේ මම හිතනවා ඉස්සෙල්ලා මහත්මයා කිව්වා වගේ අපේ කකුල් දෙකෙන් අපි හිටගෙන ස්වාධීනව හිටපු රාජ්‍යයක් කියන තැන මමත් ඉන්නවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ ශ්‍රී ලංකාවේ තිබෙන ස්වාධීන කලා සාහිත්‍ය ප්‍රබෝධයේ කෝෂ්ඨාගාරය තමයි අනුරාධපුරය කියන්නේ. ඒතර අපි අදටත් අනුරාධපුරයට යනවා. ඒ යන හැම දිනයකදීම හැම අවස්ථාවකදීම මම හිතන්නේ අපි අලුත් යමක් හඳුනා ගන්නවා, අලුත් යමක් ඉගෙන ගන්නවා. ඒක තමයි සාහිත්‍යය කියලා කියන්නේ. ඒතකොට අනුරාධපුර යුගයේ අපි මූලාරම්භය ගැන කතා කරන්නේ බොහෝ වෙලාවට මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී අපිට මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුද්ධ ආගම හඳුන්වා දුන්නු තැන සිට. නමුත් අපි කල්පනා කරන්නේ නැති එක තැනක් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුද්ධ ආගම පළමු වතාවට දේශනා කරනකොට ඒ දේශනාව අහලා රහත් බවට පත් වෙන්න තරම් බුද්ධිමත් ප්‍රඥා ගෝචර ජනතාවක් හිටපු සමාජයක් තමයි අනුරාධපුර යුගයේදී අපි දකින්නේ. එතකොට ඒ සාහිත්‍යය කොයි ආකාරයටද තිබුණේ කියන එක පිළිබඳව සොයා බැලීම මම හිතන්නේ විද්වතුන් විදියට, විචාරකයන් විදියට, ගවේෂකයන් විදියට අපි සියලු දෙනාගේම එක්තරා වගකීමක් සහ යුතුයකමක් වෙනවා. ඇත්තටම අනුරාධපුර යුගය කියලා කියන්නේ සැඟවුණු සාහිත්‍ය කෘතියක්. ගල් විහාරයට අපි පොළොන්නර යුගයේදී ගිහිල්ලා හින්දු සහ දේශීය කලාවෙහි පුනරුදය ගැන කතා කරනවා වගේම විජයාරාමයට පන්පුලියට ගිහිල්ලා අපි දවසක් දෙකක් අධ්‍යයනය කරලා බැලුවොත් සාහිත්‍ය කෘති බොහෝමයක් අපිට හඳුනා ගන්නට පුළුවන් වජිර. විශේෂයෙන්ම පිරිත් සත්‍යයයි. ඒ වගේම දලදා වන්දනය මේවායේදී භාවිත වුණු වාද්‍ය වෘන්ද පිළිබඳව ගැන කතා කරනකොට සාහිත්‍යය ගැන කතා කරනකොට ඊටාම ප්‍රබල ස්වාධීන සාධක අපිට හම්බ වෙනවා.
විශේෂයෙන්ම ලංකාවේ සාහිත්‍යයේදී. ඒත් සාහිත්‍යය කියලා කියන්නේ ලෝකයක් ගවේෂණය කරන අවස්ථාවක්. මහා වංශයේ, තූප වංශයේ, දීප වංශයේ, සමාන්ත පාශාදිකාව වගේම විදේශ කෘති මම ගිය වතාවෙත් කිව්වා වගේම රාමායනය, මහා භාරතය මේ වැනි ග්‍රන්ථ වලින් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය පිළිබඳව අපිට ලැබෙන දත්ත ඒවා ඊටම ප්‍රබලයි. සමහර වෙලාවට අපේ සාහිත්‍ය වංශයේ ශ්‍රී ලංකාව ගැන ඒ තොරතුරු ලියවිලා නැහැ. සමහර වෙලාවට පෞද්ගලිකත්වයේ හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමික පූජ්‍ය පක්ෂයේ තමයි බොහෝ වෙලාවට මේ ග්‍රන්ථ රචනා කෙරුවේ. ඒ නිසා ලෞකික ජීවිතයට ගෝචර වූ ඇතම් දේවල් ඔවුන්ගේ රචනාවලින් ගිලී යන්නට ඇති. ඒ කෙසේ වුණත් එවැනි විදේශ සාහිත්‍යයන්ගෙන් අපිට ලැබෙන පෝෂණය ඉතාමත්ම ප්‍රබලයි. අපි නොලියවපු දේවල්, අපි නොකියවපු දේවල් ඔවුන් දැකලා තිබෙනවා. ඔවුන් අත්දැකලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ විදේශ සාහිත්‍ය යන්ගෙන් ලැබෙන ඒ ප්‍රතිපෝෂණය අපි අපේ සාහිත්‍යයේ විශේෂයෙන්ම අනුරාධපුරයට තිබෙනවා ඉතාම ප්‍රබල සංස්කෘතියක්. මම හිතන්නේ අදටත් ගත්තොත් ලංකාවේ දේශපාලනික ඉතිහාසයේ වඩාත්ම දීර්ඝතම වූ ස්වාධීන වූ දේශපාලනික රාජ්‍ය පාලන සමය අනුරාධපුරයේ. ඒ වගේම තමයි ඒ කාලේදී තිබුණු දේශපාලනික සමාජීය සංස්කෘතික එකමුතුව කොහොම ප්‍රබලයි. අපි දකින්නේ නැහැ කොතනකවත් මේ ගැටුම් අරගල තිබුණාය කියලා මේ වාංශකතා සාහිත්‍යයට අනුව. හැම තැනකම රජකවරු පෙනී සිටලා තිබෙනවා දේශීය සාහිත්‍ය සංස්කෘතිය සහ සාමාන්‍ය වැසියාගේ සුබ සාධනය ආරක්ෂා කිරීමට. විශේෂයෙන්ම අනුරාධපුරයෙන් හම්බෙන සෙල්ලිපි මිහින්තලාවෙන්, අනුරාධපුරයෙන්, ඉසුරුමුණියෙන්, වෙස්සගිරියෙන් හම්බ වෙනවා ශිලාලේඛන විශාල ප්‍රමාණයක්. මේ හැම එකකම පොදුවේ කියන දෙයක් තමයි රජවරුන් විසින් ලෙන් විහාර පූජා කෙරුවා මේ අගත අනගත චතුදිස සංගත දිනේ කියලා. එතකොට මේ සිව් දිශාවලින් පැමිණෙන භික්ෂුන් වහන්සේලාගේ වාසය පිණිස මේ ලෙන් විහාර පූජා කෙරුවායි කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි. එහෙම පූජා කරන ගමන් සාමාන්‍ය වැසියාගේ පරිභෝජනය සඳහා මෙන්න මේ කියන වැවේ, තිසා වැවේ මත්ස්‍යයන්ගෙන් මෙච්චර ප්‍රමාණයක් රජවාසලටත් මෙච්චර ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලාගේ පරිභෝජනය සඳහා මෙච්චර ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා වෙන් කළ යුතුයි කියලා රජු විධාන කරනවා. ඒතර එවැනි අර්ථක්‍රමයක්, එවැනි රාජ්‍ය පාලන විමධ්‍යගත සංස්කෘතියක් තිබුණු රටක තමයි අපි ජීවත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අදටත් අපිට පරමාදර්ශී දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික ලක්ෂණ අපි හදාරනවා නම්, හඳුනා ගන්නට උත්සාහ කරනවා නම් අර සැඟව ගියාය කියලා කියන යම් කරුණු කාරණා හොයා ගන්නට අපිට අනුරාධපුරයේ යුගයේ ලැබෙන දායකත්වයේ ඉතාමත්ම ප්‍රබලයි වජිර. හොඳයි. බොහොම ස්තුතියි මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මැතිණිය අපිත් එක්ක එකතු වුණේ. පුදුමයේ අදහස් වලට අපි ගරු කරමින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුජිත් චක්‍රවර්ත මහත්මයා අපි මේ මහාචාර්යතුමියකින් මෙහා පැත්තට ආවොත් එහෙම ආයිත් සීගිරියට දැන් ඔබතුමන් සඳහන් කළා මේ ශික්ෂණය එක්ක ගොඩනැගිච්ච මහා රාජවංශයක්, ස්වාධීන රාජවංශයක්, අධීන රාජ යුගයක් නිර්මාණය වුණා කියලා. එතකොට මේ එහෙම ඇති කරන්න පසුබිම් වෙච්ච මේ සාහිත්‍ය සැඟවුණේ ඇයි, නැති වුණේ ඇයි, මේ පිළිබඳව විවිධ ප්‍රශ්න තිබෙනවා. එතකොට මේ අර ඔබතුමන් කිව්වා මේ සීගිරි කවි කල්පනාවල තිබුණු ශික්ෂණය අපිට කාල වේලාව යන නිසා මම කැමති ඒ හරියට එන්න මේ ඔය අනංගරාජ් මහින්ද වගේ කවියෝ ඇවිල්ලා ලියපු දේවල් දිහා හොයලා බලනකොට මේ හැමෝටම බොහොම සුව පහසුවෙන් රස විඳින්න පුළුවන්කම තිබුණා. එහෙම ශික්ෂිත වටපිටාවක් කොහොමද මේ කාමපුරය කියලා කාමෝත්සව පැවැත්වෙච්ච සීගිරියේ නිර්මාණය වුණේ? ඔව් ඒක මම මේක කිව්වේ දැන් අර පඬු පාරේ ඉඳලා හරහා ගෙනාපු ඒ විදේශ පාලනය නිමා කළ ධාතුසේන රජුරෝ විසින් මේක වෙනස් කරාම ඒ ඉඩවන්න බැරි සිදුවීමක් සමාජයේ තිබුණා. සමාජයේ
ඔය එකක් නෙවෙයි ඉල්ලමින් තියෙන සාපිපාසාව. ධාතුසේන රජුගේ කලාපයටයි මේ අවකරණටයි මේක සාමුලින්ම තෘප්ත කරන්න බැරි සිදුවීම තමයි අර වාර්තාවල පැටලෙලි කෙසේ වෙතත් එකක් අපි සිදුවීමක් තිය ගන්න ඕන කාශ්‍යප රජුරෝත් ධාතුසේන රජුරෝත් හැදී වැඩුණු ජීවිතේ. උන්ගේ අම්මාවරු ගැන මම හිතන්නේ මම මුල් කතාවෙත් කිව්වා මේ ශේතපයෝදරියෝ රන්වණු නීලපයෝදරියෝ නිල්වණු ඕක තමයි පිටමන් හා ඇතුළුමන් කියන ස්ත්‍රී වංශ දෙකක්. සුදු සහ කළු. ඔව් දැන් උප්පලවන්නා තෙරණිය කේමා තෙරණිය සුදු කළු. මුගලන් සැරියෝ සුදු කළු. මේ වර්ණ දෙදාතිය කාශ්‍යප අරගෙන ලංකා සාහිත්‍ය වංශයට කියනවා ඉතා අනගි කතා. මේක නම් කවුරුවත් කන් දීලා නැහැ. මේ කවිය ඇතුලේ තියෙන නිල්වන් පිරිමි රන්වන් පිරිමි. ඊළඟ සීගිරි භූකලාපයේ සිතුවම් ගැලරිය. මතක තියාගන්න සීගිරි කැටබිතේමයි තියෙන්නේ කැටපත් පවුරට ඒ බලන්නේ ශිල්පිය දුන්නු නම කැටබිත. අර නිරළු තන වගේ තමයි. කැටබිත. ඔයා දන්නවද අපි හිතන මේ ගොඩාක් අය බටහිරින් ආපු එකක් කියලා මේ ගැලරිය කියන වචනේ. සිතුවම් කලාපයට දීලා තියෙන කවියෙක් සිතුවම් ගැලරි. ගැලරි කියන වචනේ ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ රන්බෝර්ගේ කවියේ තියෙනවා. එතකොට මේ භාෂානු දියුණු බව ගැලරිය මන් දන්නේ ග්‍රීක වචනයක් විදිහට බොහෝ අය ගන්නවා. නමුත් ඒක කොහොමද සීගිරි ගලට එන්නේ? එහෙමනම් එහෙම ග්‍රීක නම් මම මේ අපේ කරන්න යනව නෙවෙයි මං කියන්නේ සීගිරි කවිය 8 වෙනි සියවසේ මේ ස්ත්‍රීන් කලාපයට දීලා. අනිත් එක තමයි අපේ ඉතිහාසයේ හංගලා තියෙන තමයි ඒක ස්ත්‍රී ශෘංගාර කලාපයක් තිබුණා වගේම පුරුෂ ශෘංගාර කලාපයකුත් තියෙනවා. අද සිතුවම් 6ක් තියෙනවා පුරුෂ ශෘංගාර. ඒකත් සම්මුලින්ම ලංකා ඉතිහාසයේ දැය සමානතියදී බලන්න ගිය අය බලත් නැහැ ඒක. බලපු අය කියන්නෙත් නැහැ. මන් දන්නේ මොකද කියලා. අදත් තියෙන සිතුවම් 6 පුරුෂ සිතුවම් 6ක්. යකට්ටිය බලන්න යන්නෙත් නැහැ. ගියපු අය බැලුවයි කියලා කියන්නෙත් නැහැ. ඉතින් සීගිරියේ කතාව තමයි දැන් මේ අපේ විජය පොතේත් ඕකනේ එන්නේ. රාවණා පොතේ මේ ස්ත්‍රී කතාව එන්නේ. රාවණා කොයිතරම් ඔය අපේ හෙළ සංස්කෘතියට ඉතාම ආදරය තරහ වෙන්න එපා. මම මේ කියන්නේ මේ සාහිත්‍ය පැහැදිලි කරන්න මේ කතන්දරේ එයාගේ දේශීය බිෂට වැඩිය සීතා කියන නිල්වන් ලියට වැඩිය රන්වන් ලියට ආසක් වුණා. ඇත්ත කතාව ඒකයි. මේ රාම රාවණා යුද්ධ විතර නෙවෙයි සීතා පිළිබඳ මොකක් හෝ විවිධ මත තියෙනවා මේ බලන්න මැදනොත් එතන තියෙන්නේ නිල්වන් රන්වන් ගැටුම. මන්දෝදරීට වැඩිය සීතා රන්වන් අපි කියන්නේ මේ සුදු ළමේ කෝණ සුදු ගෑලමකට පිරිමින් ඉතින් ලෝලාසාව මේක ලංකාවේ සමාජ සාහිත්‍ය දේශපාලනේ තීරක හැරුම් කතිකාමය දාර්ශනික නිමේෂයක්. ඇයි විජයටත් නිල්වන් කුවේණිය අතරලා රන්වන් මధుරාපුර බිසව ගන්න සිද්ධ වුණා. අර මං එදා කියන්නේ පිටමන් පුතුන් ඇතු වුණා වගේ පිටමන් බිසෝරුන්ගේ කතාවක් මේ රටේ තියෙනවා. ඒගොල්ලන්ට තමයි කියන්නේ පයෝදර වංශිකයෝ කියලා. ඉතින් මේ ධාතුසේනගේ බලන්න ඔය මහාචාර්යවරු සියලු දෙනාම පර්යේෂණ කරලා ආචාර්යවරු ස්වභාව විද්‍යාඥයෝ ලියපු කිසිම පොතක ධාතුසේන රජුරුන්ගේ බිසවගේ නම නැහැ. විජය මේ ධාතුසේනගේ බිසව නැහැ කියන්නේ කවුද? ආශපගේ අම්මා නැහැ. සදාන වෙලා. මෙවන් විශ්වීය පුතෙක්. ඒතර මේ මුගලන් සහ කාශ්‍යප කියන චරිත දෙක අයියේ මල්ලි වුණාට බිසවරු දෙන්නේ දෙන්නම නැහනේ. එතකොට මේ එන්නේ ශ්වේත බිසවයි නීල බිසවයි කියලා එන්නේ මේ අම්මලා දෙන්න කුඩම්මයි අම්මයි. නැත්තම් ඒ පුරුෂ ලෝලත්වයේ තියෙන නිල් කැවුණු ස්ත්‍රීලාවන්නයටත් ශ්වේත කැවුණු ස්ත්‍රීලාවන්නයටත් පුරුෂිතා කරන ලෝලාසාවේ ප්‍රකාශනය වජිර. කවුරුවත් මේ අප්සරාවෝ දෙව්ලියෝ වැඩකාරයෝ විජ්ජුලතා කියන මං අහන්නේ මේ වර්ණ දෙජාතියකින් මේ චිත්‍ර ඇන්දේ. ඊළඟ අපේ කවිමගේ සිවීය ඥාන කලාපය අඳින සීගිරි කවිය. දැන් බලන්න සිරිපිටි සමන්ගේ කවිය. ඒ කවිය කියන්නේ රන්වනුන් ලස්සන තමයි. සිරිපිටි සමන් ලියන්නේ. සිරිපිටි ගමෙන් ගියපු සමන් ලියන මේ කවිය තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ පරවිතාන මහත්තයා 8 වෙනි සියවසේ කියන දැන් බෙලිල් පියංක මහත්තයාගේ අලුතු මහත්තයා යනවා ඕක කියනවා 7 වෙනි සියවසේ කියලා. හරිද? මේ රන්වනුන් ගැන හැබැයි රන්වනුන් ගැන පොඩි අමනාපයක් කියලා කවි තියෙනවා 14ක්. රන්වන් කියන්නේ ශ්වේත බිසවට එච්චර කැමැත්තක් දක්වමු නැති කවියෝ නිරාවරණය කරන ස්ත්‍රී ලාවන්‍ය ඊටාම අපි අලු ගෑනු ඉන්දියාවේ උනත් පරය උනත්
හිතට ආසාවක් තියෙනවා. හැබැයි ඒගොල්ලන් ඉච්චර හොඳ නෑ වගේ අදහසක්. මේක දේශපාලන ක්‍රමපණයක්. සාහිත්‍යමය ප්‍රකම්පනයේ මధుරා කුවේණී අයින් කළා මధుරාභිස්සව ගෙන්න ගැනීම මනොන්දරය අයින් කළා සීතාට අපේ රජුරු ආසක්ක වීම වගේ සියල්ල ඇතුළේ විශාල මේ කවිය ඇතුළේ පේනවා. ඊටම කාශ්‍යප රජතුමාට එරෙහිව කැරලි ගහන්න මොගලන් කුමාරයා ඉන්දියාවට පැන යාම. දැන් මේ සියලු සිද්ධීන් එකකට එකක් ඕනනම් ඈඳන්න පුළුවන්. ඔය ඈඳලා ගත්තේ නැත්නම් මට මේ කියන සිවීය ඥාන සාහිත්‍ය කලාපය පේන්නේ තමයි නූතන සිංහල සාහිත්‍ය මේ අනාථ වෙලා තියෙන්නේ. දැන් ඔබ කිව්ව ලංකාවේ සුවිශේෂ රාජයුගයක් කියලා ශ්‍රීගිරිකාචාර්ය නෑ වජිර ඔහු ලෝක ඉතිහාසයේ සුවිශේෂී රජෙක්. කවි පොතක් ලියලා අගනගරයක් පවත්වාගෙන හිටපු රජෙක් ලෝක ඉතිහාසයේ මට පෙන්වන්න. පන්සලක් හෝ පල්ලියක් නැතුව අගනුවරක් පවත්වාගෙන ඉච්ච වෙන රජෙක් මට පෙන්වන්න. අර පුදුම තැනක් එතන. ඔගේ අනුහාසාත්මක භාවය ලෝකේ නොත් සම්පූර්ණ වෙනවා. ඒක ඇද ලෝක රූපයක් කියලා මේක රකින්න වෙන්නේ. ඉතින් දැන් බලන්න ඉන්නේ සීගිරිය මම ඔබ අහපු ප්‍රශ්නෙට එන්නේ මේ ටිකක් කියන්නේ සීගිරිය ගැන පස්වෙනි සියවසෙන් පස්සේ කිසිදු තොරතුරක් අර කවි පොතේ කවි හැරුණාම නැහැ. කිසිම රාජ ලේඛනයක නැහැ. කිසිම රාජ ලේඛනයක නැහැ. කිසිම සාහිත්‍ය කෘතියක නැහැ. ජන කවියක නැහැ සීගිරිය කියපු ජන කවියක්. ඇයි වජිර මෙහෙම ඉතිහාසයෙන් මේක දුරස් වෙන්නේ සීගිරි කාශ්‍යප පරාජය කරේ ඊටාම අවිනීතිම අධාර්මික ආකාරයෙන් මේ රටේ. ඒකයි මේ විතර සීගිරිය කතා කරන්නේ මේ පසුතැවීම, ශිෂ්ටාචාරයේ පසුතැවීම. ඒක අපි වෙනම දවසක කතා කරන්න වෙනවා අපි හරි පොතට යන්. ඇත්ත වශයෙන්ම මේ නිල්වලුන් රන්වලුන් කියන්නේ පිටමන් වංශයේ ඇතුළුමන් වංශය ලංකාවේ. මේ වර්ණ දෙජාතිය විසින් ඔහු කියන්නේ සීගිරි කවි පුරා නිල්වන් රන්වන් විභේදනයේ රාග කමඨහනක දවාගෙන කවි කියන හැම ස්වභාව කවියෙක් ඇතුලේ ඉන්නේ ඊටාම දියුණු කවියෝ ටිකක් මේ ඇතුළාන්තයේ දෙන සමාජ දේශපාලන අනුවේදනාවේ කියන මේ තමයි සමනාරාමේ නානා පාෂාණ්ඩ මේ සාහිත්‍ය කැරැල්ල. ඒ මොකද සංස්කෘත භාෂාවෙනුයි පාලි භාෂාවේ දෙකෙන්ම සිංහල භාෂාව පෝෂිත වුණා වර්ධන වුණා. හැබැයි ඒ වගේම අපේ භාෂාවේ සිවියත්වයට එයින් අසීමිත රාජතාන්ත්‍රික තහංචියක් පැනවුණා. හොඳයි මට එන්නට අවශ්‍යයි මේ සීගිරි කවියට. ඒ සීගිරි කවියෙන් හෙළිවන රාජතාන්ත්‍රික සලකුණු පිළිබඳව. මේ වගේම අපේ තිබුණු භාෂා ශාස්ත්‍ර ඥානය සහ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මේ පිළිබඳව කතා කරන්නට අපි ඉඩක් හදාගමු. විරාමයකට ගිහින් ඇවිත් අපි අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව ආයෙත් ඔබත් එක්ක කතා කරනවා. අද අපි ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරමින් ඉන්නේ අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව. අපි කලිනුත් සඳහන් කරපු විදිහට අනුරාධපුර සාහිත්‍ය පිළිබඳව අපි මූලික සාකච්ඡාවක් කළා. නමුත් අපිට දැන් මේ පවතින තත්ත්වයක් එක්ක එය පුළුල් වටමේස සාකච්ඡාවක් බවට පත් කරන්න නොහැකි නිසා අපි සුජිත් අක්කරවත්ත මහතා සමග සම්මුඛ වීමකින් මේ ද්විතීය කොටස සම්පූර්ණ කරන්නට කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සීගිරි කවියේ අතර උනේ ඇත්තටම මේ අපේ රට විදේශීය රටවල් එක්ක ඊටාම ප්‍රමුඛ පෙළේ සබඳතා පැවැත්වූ බවට සීගිරියෙන් අපිට තොරතුරු හොයාගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම දඹදිව ඉඳලා ආපු අය පිළිබඳව කතා කරනවා වගේම මේ චීන පටපිලියෙන් සැරසුණු කාන්තාවන් පිළිබඳව 399 වෙනි කවියේ වගේ තැන්වල සඳහන් වෙනවා. එතකොට මේ අපේ රටත් එක්ක ලෝකය ගැට ගැහිලා තිබුණු විදිය කියවන්න නම් ඔබතුමන් කියපු විදිහට අර ලෝකෙම අදීන රාජ්‍යයක් කියලා සීගිරිය පිළිබඳව කතා බහ කරන්න පුළුවන් පරිසරය මෙතන නිර්මාණය වෙනවා නේද? ඔව් මම අර කවුලුවක් යම්දුරකට පවත්වාගෙන යන දුරේ සීගිරි කාශ්‍යපගේ මේ අලගිනී කතා බහ අපිට තාම මදකින්වත් ඇවිල්ලා නැහැ. සීගිරිය පරිශන කරලා තියෙන්නේ 111යි. 89ක් කැනලවත් නැහැ. අපේ දුගී භාවය එකෙන් තේරගන්න පුළුවන් සීගිරිය ලෝක වස්තුවක් වුණා. ශිෂ්ටාචාරයෙන් සීගිරිය පරාජය කළා, මම්මුලා කළා, අනාථ කළා, යටපත් කළා දෙනවා. දැන් බලන්න යාපහුවත් යුගයක්. සීගිරිය යුගයක් කියලා නම් කරන්නේත් නැහැනේ. යාපහු ගලට ගියපු රාජ්‍ය යුගයත් ඉතින් මේක විශාල අවුලක් වෙලා දෙන කොහොමුණත් ජෝනි ස්ටීල් සීගිරිගේ පළමුව පිටපත් කරපු සුධාරක යුරෝපීය අපි සිහිපත් කරන්න ඕන. රාජලේඛන සියල්ලෙන් යටපත් වෙච්ච සීගිරිය නැවත හොයාගෙන ගිය සුදු ජාතිකයෝ ඒක විශේෂ සිදුවීම. මම ඉතාම අන්දනීය කරන කෝට්ටියගේ හිටපු ලෞකික සාහිත්‍ය අනුත්තර නේතෘවරයා තොටගමේ ශ්‍රී රාහුල හිමිවත් සැලලිහිණිය නිකන්වත් සීගිරි ගල උඩින් යවලා නැහැ. සීගිරිය ඊතරම් ශිෂ්ටාචාරයෙන්
දුරස්කරණය වෙලා තිනවා. මම මේකයි පැහැදිලි කරන්න හදන්නේ. ඒක හොවිය යුතු දෙයක්. ඉතින් සීගිරි කවි මල් වල පුපොදවල තියෙන ඒ කවි කැටබිතේ කවි මල් බැලුවාම පේන දෙයක් තමයි වජිර අර මං කියන් ආපේ ඒකයි පාලි භාෂාවයි සංස්කෘත භාෂාවයි නිසා මගේ දීර්ඝ ඉතිහාසය අපි කිව්වම අර විජය පණ්ඩුකාභය යුගල සුසංකලනය කරෙච්ච මිහිඳු හාමුදුරුවෝ මැනවින් සුසංකලනය කරපු සිංහල භාෂාව අර යම් අනවබෝධ පිරිසක් විසින් ඉමක් කොනක් නැතුව පාලි භාෂාවේ රීති වලින් හිර කරා. පෙදින් බුදුබස්සේ හොඳ වාක්‍යයක් තමයි. හැබැයි බුදුබස්සම ලියන්නේ කියලා යම් අධිග්‍රාහක තත්ත්වයක් ඇති කිරීමෙන් අපේ ලෞකික කලදුයුක්ත රසය මිය යන අනතුරකුත් තිබුණා කිව්ත් අපි පැහැදිලි කරේ. ඒක සංස්කෘත භාෂා ආධිපත්‍යයෙන් සම්පූර්ණ හුදු අලංකාර එක ගිලුණා. ඒක සියලු භාෂාවේ පියවිකමට විශාල වියවුණා. ඒක පියවි සාහිත්‍ය මතුවෙන තැනක් නැහැ. මේ පියවි සාහිත්‍ය අරන් කරපු නානාපාෂාණ්ඩේ රාමේ සහ සමනාරාම ගුරුකුල වල මතුවීම තමයි මේ කවියෙන් එන්නේ. මේ ඉන්න කවියෝ අපි ඒගොල්ලන් තමයි. ඒගොල්ලන්ගේ බස්සර දණ්ඩීන් කියපු කාවාදර්ශය ආදර්ශය ගන්න පළවෙනි සේන රජුරෝ ලියන සියබස් ලකරට ප්‍රතිපක්ෂයි. සියබස් ලකර කිව්වේ සංස්කෘතික අච්චුරහමෝටම කියන්නේ සීගිරි කවිය ඇත්තටම පරාජය වෙන්නේ සියබස් ලකර ලියපු හින්දා. නැවත සංස්කෘත කවියේ ධ්වනි ආධිපත්‍යයට අපේ කවිය යටත් කරනවා. නිරලු මලෙන් තන දැකපු සිංහල ඇස නැවත රණතිසරට අරන් යනවා. ඒකයි වෙන්නේ ඇත්ත වශයෙන්ම මේක වෙනම කතා කරනවා. දැන් අපි කවි වලට ඉතින් මේ ඥාන කලාපේ දකින්න සීගිරි කාශ්‍යපගේ සිතුවම් වලින් මේ ලියවංශ ගැටුම් පුරුෂ මේව ඇතුළේ ඉතා අලංකාරව දැක්කද මේ ගැටුමක් පෙන්වන එකවත්. ආගමක් චින්තනයක් දර්ශනයක් අධිග්‍රහිත කරන එකවත් නෙවෙයි රාජ්‍ය කියන්නේ. රාජ්‍ය කියන්නේ සියල්ලට ජීවිතයේ විඳින්න හම්බෙන තන ආදරය හා සරාගය. ඒක කමටහනක් කරපු රාජදේශපාලනයක් ඇතුලේ මිනිස්සුන්ට නීති අවශ්‍ය නැහැ. මිනිස්සු දන්නව පිපි දෙන්න. ඒක තමයි සීගිරි කැටබිතෙන් එන්නේ. මේ කැටබිතේ කවිවල මේ හම්බෙන්නේ ඒ අනන්‍ය ජීවිතයේ සුඛිතව ලැබුණ මිනිස්සුන්ගේ ඉමක් කොනක් නැති පහන් ආදර සංවේගී ශික්ෂිත භාවය. මේ නිර්වත දැකලා කිසි තැනක අමු ලිවිල්ලක් ලියලා නැහැ මේ කිසිම ශිල්පියෙක්. දැන් තාම කාමාශක කවියක් විදිහට අර හම්බෙන්නේ මියුලැසිය දුටිමි හැමදා ඔබේ ඉදිරිපස මදක් පසුපස හැරෙන්න. බලන්න මේ කාමාශ අදල් කියන්නේ අපි ගෑල්ලා මේ ලස්සන ඉස්සරහින් යනකොට නේ බං පිටිපස්ස යනකොට අපි කියන කතාව කියන හැටි. මියුලැසිය හැමදාම ඉස්සරහා ඔබේ දැකලා මට දැන් ඇති වෙලා එහා පැත්ත හැරෙන්න පිටිපස්ස බලන්න. මේක ලිව්ව ආකාරය බලන්න. ඒ කියන්නේ මේ නොහිඳුල් හැඟීම් කියවන හුම් පාවිච්චි කරපු විරිත. ඒ විරිත කිසිම සංස්කෘත මේකකින් අපිට හම්බෙන එකක් නෙවෙයි. ඊළඟට කිසිම විද්‍යාමාන කෘතියක් මේ යුගයේ අපි සතුව නැතුව තියෙද්දි මෙවැනි අනන්‍ය භාෂා ඥාන මාත්‍රයක අලංකාරීය රිද්ම තරංගයක් කිසිම භාෂා අකුරකින් හමු වෙන ලෙවිල්ලක් නැතුව තියෙද්දි කිසිම තැනක මේක කොහින්ද මේ එන්නේ? ප්‍රසිද්ධ මාධ්‍යයේ සියවස් 10ක් පාවිච්චි නොකරපු වසක් මේ එන්නේ. පණ්ඩුකාභයගේ මුණුපුරා කැරලි ගහලා රාජ්‍යයෙන් එළියට ගියාට පස්සේ මේ පයෝදර වංශයේ මූල වංශ කතා කරුවන් සාහිත්‍ය දරුවන් විසින් ජනවංශය ඇතුලේ අරන් ආපු ශිල්ප තාක්ෂණයනේ සීගිරියෙන් ආවේ. සීගිරි වර්ණාවලිය ලංකාවේ කිසිම බිතුසිතුවමක නැහැනේ. ලෝකෙ බිතුසිතුවමකත් නැහැ. ඔය අජන්තා සමානයි සීගිරි සමානයි කියන රේඛාකරණයෙන් වැරදි වජිර වර්ණ වලින් සමාන නැහැ. අජන්තා ලෙනේ තියෙන චිත්‍ර හැන්දෑවට වෙන පාටක් ගන්න නැහැ රෝස පාට. සීගිරි චිත්‍ර හිරුගේ වර්ණාවලිය අනුව වර්ණ වෙනස් කරන චිත්‍රාවලියක්. ඒක පුදුම එකක්. ඒක ඈ සීගිරි ඉඳලා බලන්න ඕන තරු එළියටත් එහි ඇස් වෙන වර්ණයක් දෙන අමුතු ක්‍රමයක් ඒක. ස්වභාවත් එක්ක ගල කරපු ඉතින් මේ වර්ණ අනන්‍යතාවය හොයාගත්තා වගේම මේ සිරුර කාමය සඳහාම නිර්වත් කරාම වේග කාමාක්ෂාවක් උපදින සිරුර නිර්වත් කර කල්හි සාදු දම සාහිත්‍යයක් උපදින තැනට කොහොමද පද ශිල්පිය මෙහිම ශික්ෂිත කරේ? ශිල්පියක් ගැන සීගිරි සිතුවම් කරයාගේ සිතුවමින් දනවපු ශික්ෂිත රාග ආල භාවයම කොහොමද මේ පදවලින් දැන බලමු. හසුන් තම සනෙහත් දල නැහැ බිජි තැන දත් දෙතතාගත් මලල් කෙසේ රන්වන් කි. මොකද්ද කියන්නේ? හසුන් තම සනයස්. ඔයාගෙන් අකුරු වලින් ලියුමක් ලැබෙනවා නම් මාව සැනසෙන වෙන සැනසෙල්ලක් නෑ ළඳේ.
ඉතින් ඊළඟට කියන්නේ මොකද්ද? ඔබේ වැඩිම සෙනෙහස දල සැනහ බිචි තැන්දත් ඔබේ දලේ ඔබේ කාම ආශාවේ ඇතුලේ තියෙන රසය දැනගන්න කැමති මුලැසිය. ඊළඟට කියනවා දෙත දාගත් මල කෙසේ ඒ රන්වන් කී. ඒ රන්වන් කියනවා මම ඔහුටමයි කියලා. මම කොච්චර ආලෙන් මේකට හීන මැව්වත් වැඩක් නැහැ. මේ ගැහණිය කැමැත්තල තියෙන ඔහුටමයි. කවුද ඔහු? කාශ්‍යප. උඹලයි අපේ ජාති අපේ වංශ කතාව ශිෂ්ටාචාරය එලවා දැමූ යුග පුරුෂයා. මේ ගැහණු ඉඳන් කියන්නේ ඒකයි කියලා කියන්නේ. බලන්න එදා හිටපු ශිල්පිය අනන්‍ය පද සිතුවමක් ඇතුලේ ගැඹුරු කාව්‍ය අලංකාරික කුමුදවල සමස්ත සමාජ දේශපාලන අදහසකුත් කියනවා ඊටාම මියුලැසි භවරාග සංවාදකේ. ඒක 611 වෙනි කවිය. ඒකම දැන් අපේ රටේ මේ අධ්‍යාපනය පිළිබඳව දැන් රණහල පිරිවෙන් වලින් ආපු භික්ෂුන් වහන්සේලා සීගිරි කැටපතේ කවි ලිව්වා මේ විදිහට සඳහන්නකොට මේ ශිෂ්ටාචාරය පිළිබඳව බොහොම දැනුම් ආකල්පයක් වැඩි වෙනවා. එතකොට මේ වියලි කලාපේ ගොඩ ඉඩම්වල කැකිරි වැටකොළු කොමඩු තිබුණා මඩගොවිතැන කියලා අපිට එකක් තිබුණා. අපේ කෘෂික ශිෂ්ටාචාරය පිළිබඳව වටිනාකම් අපිට හම්බ වෙනවා ඒ කැටපතේම. ඒතර මේ ශිෂ්ටාචාරය අධ්‍යයනය කරන කෙනෙකුට සීගිරිය වැදගත් වෙන්නේ කොහොමද කියන තැනින් අපි අවසානයක් හොයාගමු. ඔය සීගිරිය ඇතුළේ දැත්ත වගේම බඳන ලංකාවේ මේ කිසිම සාහිත්‍යයක ලැබිලා නැහැ. අපි නිලුම් ගැන එච්චර වර්ණාත්මක කොට බලන්න සීගිරි විලට දෙන නම ඒ ශිල්පිය තඹුරු වනය. සැඩ මනල පිස තඹුරු වනයේන සිසිලසින් ලැබෙන්න තුනක් කියලා. තඹුරු වනය කැකිරි වැටකොළු වලින් උදාහරණ ගන්නවා. ඒ කියන්නේ මෙතෙක් කල ස්ත්‍රී උපමා කරන්න වැටකොළු මලක් ගත්තේ නෑනේ. කට්ටොල් මල ගත්තෙත් ස්ත්‍රී නිමිත්තට බොහෝ දුරට ස්ත්‍රී රූපේ ගැන අර බලන රන්වන් නිල්ලුන් ගන්න හැටි කොම කෝඩු මේ වගේ ඒ අනන්‍යතාවය ඇතුලේ මම නිතරම මතක් කරන්නේ මට මේ එක කවියක් කියන්න දෙන්න මාසෝ නිව ඈ මෙසෙසි දුදුල සෙලෙයි අඩ දැරෙහි විසිය යස අසරණු කිම නින්ද නොගිය යහනේ. ඒ කියන්නේ ගල ඉද්දර ඉන්න අඩැසිය අඩැසින් බලන ගල අද්දර ඉඳන් අඩැසින් බලන කෙනා ගැන මේ කියන්නේ. මේ ගල අද්දර හිටපු අඩැසිය අද නැහැ. ඒ සිතුවම මැකිලා. ඇත්තට මේ සිතුවම මැකුණේ 1963 අපේ රටේ මිනිස්සු තාරගාලයක මැකුවේ. මේ සීගිරට එරෙහි කැරල්ල තාම ඉවර නැහැ. අසරේ එයා ගිහින් කියන විසිය යස අසරට නු කිම නින්ද නොගිය යහනේ. යසට මං ඔයා ඉන්න තැන හිටිය දැන් ගෙදර ගියාම නින්ද යන්නේ නැහැ යහනේ. ඒ කියන්නේ මේ භාව අධ්‍යක්ී සෝබාදහම් අධ්‍යක්ී මේ සියල්ල කියන මම නැවත කියන්නේ මේ නිපන් මේ ශිෂ්ටාචාර කිසිම කෘතියකින් කිසිම තැනකින් කියන්න වරම් ලැබෙවුණු භාවාවේගයක්. මේ බහුමාන ගල් සිත්ත මුඩදී කියන්න ලැබුණ මුළු රටේ රජුරුවනේ මේ භාවාලට දොර ඇරලා තියෙන්නේ. එතුමානම බලාගෙන ඉන්න මගේ මුළු යහනම මගේ සිරියහනම මගේ රාජධානියම කියලා දොරවල් ඇරපු රජෙක්. කිරුලක් දරපු නැති රජෙක්නේ නිර්භාවයයි. ඉතින් සීගිරිගේ කියවෙන මේ ඇතුලේ ඒකයි වචන මම කියන්නේ මේ දිගටම ආපු අපේ අනුරාධපුර සාහිත්‍ය දියුණු වෙලා තියෙන වෙලාවේ අපේ රටේ වෙච්ච වැරදි සිදුවීමකින් මේ සාහිත්‍ය පිටමං වුණා. මේ පිටමං සාහිත්‍ය විසින් ඇති කරපු අදහස් උදාසීනින් සීගිරි උදාහරණය බිහි වුණා. සීගිරි සිතුවම ගල ගෘහ නිර්මාණ ශිල්පයේ වෙන ආර්ථික ක්‍රමයක්. සීගිරි රංකාසිය පවා වෙනම කලාවක්. ඒකේ මාළු වර්ග ඉන්නවා 16ක්. ඒ වගේම මේ රාජ්‍ය පාලනය දේශපාලනය රජවරු ඈපා මාපා නිලතල පිළිබඳව නේද තව තොරතුරු රාශියක් ඔක්කොගෙම තියෙනවා. ඉතින් මේකේ අපිට හම්බෙනවා අපේ ස්වභාවික මිනිස්සු කවුද පැවිද්දෝ ඒ කාලේ පන්සල් ඒ කාලේ කවියෝ හිටපු හැටි ඒ කවියන්ට රජවරු දුන්නේ ඒක නෑ මේක අපූර්වම දෙයක් හම්බෙන ඔයාගේ නමේ නෙත් එතනින් වජිර අග්බෝධ ලියනවා. ඉතින් මම මගේ සිරියහන් මංගල රැය ගත කරේ සීගිරිය කියලා කවියක් තියෙනවා. ඒ කවිය මම විශේෂයෙන්ම අපේ ඉතිහාසයේ වැඩි කතා වෙන්නේ නැති කවිය වජර් අක්බෝර් 280 වෙනි කවිය. ගලේ මංගල යහන් නිහි ගිරග්ගේ සමගේ.
ගිර අග මංගල යහන තවරන් හිටියගෙන අපේ කවියෙක් තමන්ගේ රති ආලේ මංගල යහන පවත්වන සීගිරි ගලුඩේ යහනේ සීගිරියේ රාගිකව සැනසීලා කවියක් ලියලා යනවා ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසේ. එතකොට පේනවා 9 වෙනි සියවසේ ඉඳලා වේගෙන් සීගිරි ගලේ කවි ලියවෙන්න පටන් ගන්නව පුදුම විදියට. ඒකට වජරට හේතු වෙන්නේ විශේෂයෙන්ම ඉන්දියාව. දැන් මම මේක සරල උදාහරණයකින් පැහැදිලි කරන්න මට දෙන්න. සුනිල් ශාන්ත යනුවේ අමරදේවනු එකට සින්දු ගුණම් මේ රට කොහොම රටක් වේද? සුනිල් ශාන්ත ඉන්දියානු සංගීතයෙන් බලපෑමෙන් තහනමක් පැනුණු බව අපි දන්නවනේ. තහනමක්. අන්නේ වගේ තහනමක් තමයි සංස්කෘත ආධිපත්‍ය විසින් දණ්ඩින්ගේ කාව්‍ය ආදර්ශය ಭಾರತ සරසවි වලින් ලෝකකරණය වීමේ ප්‍රතිඵලයක් විදියට ඒ සමාජ දේශපාලන හුලම් වුණතේ පළවෙනි සේන රජ වෙලා ඒ දණ්ඩින්ගේ කාව්‍ය ආදර්ශය තමයි සියබස්ලා කරපු විදියට ලංකාවේ සාහිත්‍ය අච්චුව බවට පත් කළා. දැන් සුනිල් ශාන්තයන් අමරදේවයන් පිළිබඳව සාකච්ඡා කරනකොට මේ තැන්වල තියෙන මේ බෙදුම් රේඛා ඒ වගේම මූල සාධක අඳුනා ගැනීම හරි වටිනවා ඉතිහාස අධ්‍යයනයේදී. දැන් සුනිල් ශාන්තයන්ගේ ඇයි ඔහු ප්‍රතික්ෂේප කරන්නේ, ඇයි ඔහු පරීක්ෂණයට නොයන්නේ, දැන් මෙහෙම හොයාගෙන යනකොට ඒවයි මුල් හොයාගන්න පුළුවන් වගේම දැන් අපි සීගිරියට ගිහිල්ලා සීගිරියේ තියෙන මේ කවිමාලාවන් ඔස්සේ අපේ සාහිත්‍ය හොයා ගන්නවා. එතකොට අවසානයේට පෙර අර දැන් අග්බෝ රාජ පරම්පරාවට කොහොමද මේ සීගිරි කවිය නෑවෙන්නේ කියලා. එතකොට වෙන්නේ කාව්‍ය ආදර්ශය අනුව ඉතා හොඳ වැඩක්, එක විශිෂ්ට කෘතියක් අපේ සංස්කෘතික පළල් භාවය. මම හිතන්නේ ජානකී හරණය වගේ මහා කාව්‍යයක් ඒම දක්වා වෙන්නේ. මොකද මිකුලන්ගේ පුතා ජානකී හරණය කියන්නේ ලෝක සංස්කෘතික විද්වතුන් බවට අපි ළඟටපත් වෙන්නේ. අපි එතෙන් දැන් සීගිරි කවිය ඊට පස්සේ වෙන දෙයක් තමයි දැන් කාශ්‍යප ගියන් පිටමන් කිරීම. ඇත්ත වශයෙන්ම මම මේලාවේ වචනකින් කියන කාශ්‍යප සීගිරි කාශ්‍යප මැරුවේ නැහැ කියලා සීගිරි ගලේම සෙල්ලිපියකින් ලියලා තියෙනවා. ඒක තියේදී තාම අපේ අධිපති මතය ඒක. මේ වෙන ප්‍රශ්නයක් හින්දා ඇති වෙච්ච දෙයක්. ඒක අපි ඉතිහාසයේදී හොයන්න යන්න ඕන. සීගිරි කවියකුත් ඒක විද්‍යාමාන කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ මියුලසියෝත් එක්ක බැඳුණු මේ කවි කතාව මට පේන්නේ මට කියන්න ඕන 8 වෙනි සියවස 9 10 11 යනකොට වේගින් කවි ලියලා මේක ඇතුලේ. ඒ තමයි කාව්‍ය ආදර්ශයෙන් නැත්තම් සියබස්ලා කරන් ඇති වෙච්ච සංස්කෘතික ආධිපත්‍යයෙන් මේ නිර්මාණකරුවෝ තම ස්වීය නිර්මාණ වේගෙන් දුන්නා. අපි පොත් ගහන්නේ රජයට පොත් ඉදිරිපත් කරන්නේ ගලේ කවියක් කොටලා අපේ සාහිත්‍යයේ අලාලාසාවේ මේ ලයමානේ කැරැල්ල. මේ ලයමානේ කියලා එකක් තියෙනුනේ අපි කාටත්. අපේ ලයමානේ මට තමයි තේරෙන්නේ. ඒක මම ලියන්න ඕන වචන. වෙන කාටවත් මේක කියන්න බෑ. ඒ වගේ එකක් තියෙනෝනේ. කොච්චර වැඩි අය හිටියත් කොච්චර විද්වතුන් හිටියත් සෙටනත් පරණ විතරටම තමයි සිංහල පීවය සෙල්ලිපියෙන් ගන්න පුළුවන්. මොකද යාට ඉස්සෙල්ලා සුද්ධ කණින්හැම් මාර විශාල පොරවල් කියලා කතා කරපු වගේ සාමාන්‍ය වචනින් අපි කියන්නේ විද්‍යක් ශාස්ත්‍ර සමාජයක් හිටිය. කාටවත් සිංහල පීවය සෙල්ලිපියෙන් ගන්න බැරි වුණා. ඊළඟට බලන කොස්කන්ද සෙල්ලිපිය ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ පද්‍යාලිපියක් අපිට හම්බ වෙනවා. කොස්සව කන්ද නේද? කොස්සව කන්ද සෙල්ලිපියේ භාෂා රීති කවි ලිපියක් ඒක. ඒකයි සීගිරි කවියයි නෑකම හැමම තියෙනවා. එහෙනම් මේ සෙල්ලිපිය ලියපු කවි පරම්පරාව මං ගියා සිතුල් පවුර සෙල්ලිපියේ පද්‍ය ලිපිය වල අකුරු ගොඩ කිරින්දි පර්වත ලිපියේ තියෙනවා. අකුරු ගොඩ ලිපිය මේ තියෙන පද්‍ය ලාලිත්‍ය ලතාව සීගිරි කවියේ ඉන්න මේ කවියන්ටයි සහ මුලින්ම සහබන්ධයි. එහෙනම් සීගිරි කවිය විශේෂයෙන්ම කාව්‍ය අලංකාරය ලියුණාට පසුව වේගෙන් කවි ලියවිය තමන්ගේ සිවිය භාෂා අධ්‍යයනය කැපවීම දිගටම සීගිරි ගලේ පවත්වාගෙන අන්තිම සීගිරි කවියෙන් අර කියන්නේ අන්තිම කටු කොහලින් පිරලා සීගිරි නගින්න බෑ කියලා 13 වෙනි සියවසේ ලියපු අන්තිම කවියෙන් පස්සේ සීගිරිය නිහඬ වෙනවා. 13 වෙනි සියවසේ අනුරාධපුරය වැටෙනකොටම සීගිරියේ කවි ලියන කවි සමාජයේ නිහඬ වෙලා සීගිරිය 5 වෙනි සියවසේම තහනම් භූමියක් කරනවා. සීගිරිය ඇත්තටම පවත්වාගෙන ගිහලා තියෙන රාජලේඛන 6ක් හම්බෙනවා. ලංකාවේ බරපතලම රාජද්‍රෝහියට දඬුවම් දෙන දඬුවම් භූමියක් බවට මුගලන් රජුරු ප්‍රකාශපත් කළාට පස්සේ සීගිරිය ජනශූන්‍ය වෙලා කෙමෙන් කවියෝ ගියපු තැනක් බවට පත් වෙලා තියලා අන්තිම කවියෙන් අපිට 13 වෙනි සියවසේ මේක මේ යනවා. එහෙනම් අපිට වෙනවා සීගිරි කවිය මේ යෑමත් එක්ක සිංහල භාෂාවේ තිබුණු ඒ සුලාලිත ප්‍රභාෂරය සහ මුලින්ම අමාවතුර කතුරුවරය ඇවිල්ලා
අමාවතුර නොලිවෙන්න ගුරුළුගෝමින් නොෙන්න පොළොන්නරුවේ මේක බිඳ වැටිලා තිබුණේ. ගුරුළුගෝමින් අමාවතුරෙන් පාදන්නේ ඒකම තමයි අමාවතුර ඒ කාලේ අසම්භව කෘතියක් විතර තමයි තියෙන්නේ. අපි පස්යුගයට එන්නේ. ඔය අපේ රටේ සේකර දක්වා එන්නේ මේ සීගිරි කවිවිතෙන් හරියටම කවි වෙන්න මේ තොලට තේරෙන්න ඕන රන්වන් නිල්වන් පිටමන් සාහිත්‍යය ඇතුළුමන් සාහිත්‍යයයි. ඒ කියන්නේ සිවිය සිංහල බස විජේ ධාතුවෙනුත් හෙළයන්ගේ ධාතුවෙන් ආපු සිවිය සිංහල සාහිත්‍ය බස පාලියෙන් පෝෂණය කරගෙන සංස්කෘතියෙන් පෝෂණය කරගෙන ඒකේ අනන්‍යභාවයේ පිට භාෂා දෙකකින්ම නොනසගෙන ආපු එකම සාහිත්‍ය සීගිරි සාහිත්‍ය. ඒක අනුරාධපුරයේම ලියවුණයි ලිවීමේ ප්‍රතිඵලයත් එක තමයි ඊට පස්සේ සීගිරි සාහිත්‍යයත් එක්ක මැනවීමේ අර්බුදයේ තේරගෙන විශේෂයෙන්ම ජානකීහරණ මහා කාව්‍ය ලිවීම පස්සේ අක්බෝල් රජුරෝ එනවා. අක්බෝල් රජුරෝ දැනගත්තා ජන කවියෝ මිනිස්සු අතර කවි ලියන්නේ අධ්‍යාපන ආයතනවලින් කවියෝපත් කරන්න බෑ වජිර. 12000 7,000 කවිය ඔක්කොම හිටියේ මහජනයාට. ඒගොල්ලන් අබේගිරියෙන් අරහෙන් මෙහෙන් ආපු මහාන බඹුන් හෝ බමුණන් හෝ මහාන පැවිදින් වහන්සේලා නෙවෙයි. ගිහි කවියෝපත් කරා. ඒ කවි නවලයිස්ට් කියම කාන්තාව රජකුමාරවරු ඒ පන්ති අපිට පේනවා. මුළු සමාජෙම උකහාගෙන අහු කරගත්ත ඔහු 6 වෙනි සියවසේ එන්නේ ඒ පිපිදීමේ හින්දා අපි 12 වෙනි සියවස වෙනකන් ආවා. අනුරාධපුරේ අතහැරලා එන්න සිද්ධ වෙන්නේ ඔබ කිව්වා වගේ අර මම මුලින් කිව්වා වගේ ඕන දෙයක අපිට අවශ්‍ය දේ කරගන්න බැරි වෙන්නේ සාහිත්‍ය දර්ශනය මත බිහි වෙච්ච දර්ශනයක් තමයි දේශපාලන දර්ශනය. ඒ කියන්නේ ඇරිස්ටෝටල් ළඟ තියාගත්තේ ඇලෙක්සැන්ඩර් එනික පණ්ඩුකාපයේ පණ්ඩුල ආචාර්යයා ළඟ තියාගත්තේ ඒකනේ මේ කෞටිල්‍ය ළඟ තියාගත්තේ චන්ද්‍රගුප්ත. ඉතින් අපේ පහුකාලේ ලෝකේ සියලු දේශපාලන ධාරාවට අමතක වුණා දේශපාලනේ බිහුනේ සාහිත්‍ය ඇතුලෙන් කියලා. හොඳයි. අතරම දැන් අපි 12 මහා කවියෝ පසු කරලා ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1056 වගේ කාලයේදී පොළොන්නරුව රාජධානියට රාජධානී විතැන්වීම හරහා මහා පාරක්‍රම බාහු වගේ රජවරු බිහි වෙනවා. එතකොට සසඳාවත, මොහදෙව්දාවත වගේ කෘති, එතකොට අමාවතුර වගේ කෘති, ඒ වගේ තියෙන ලක්ෂණ, ජනප්‍රිය ලක්ෂණ, බුත්සරණ වගේ කෘති පිළිබඳව පොළොන්නරුව යුගය පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට දොරගුළු විවර වෙනවා. අපි අනුරාධපුරයෙන් පොළොන්නරුවට ගමන් කරලා පොළොන්නරුව යුගයේ බැබළුණු සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කරන්නත් ඔබට දවසක ආරාධනා පතක් මේ මොහොතේම නිකුත් කරලා අපිට අද සාකච්ඡාවට හමාර සටහන තබන්නට අවසර දෙන්න. සුජිත් චක්‍රවර්ත ප්‍රවීණයාට පරිවේශකයාට අද අපිත් එක්ක ලිවිසරි ප්‍රේමයේ සම්මුඛ වන්නට පැමිණියාට. අද අපි සාකච්ඡාව නිමා කරන්නේ ඔබට පොළොන්නරුවට යන්න අනුරාධපුරයෙන් පොළොන්නරුව සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කරන්නට ඇරයුම් කරමින් ලිවිසරි ප්‍රේමයට හමාර සටහන අදට තබන්නට අවසරයි.